මිනිස් ශරීරයක් ඇසුරු කරගෙන තමාගේ ශරීරය පාදක කරගෙන තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන් වෙන විදිහට මේ සංඥා කියන කාරණය පිළිබඳව සංඥාවන් හඳුනා ගැනීම පිළිබඳව කරුණු දැක්වීමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට ගමුකෝ ආදීනව සංඥාව කියලා. ආදීනව සංඥාව කිව්වහම ඒක අපට ඇති වෙන රෝග ලයිස්තුවක් දක්වලා තියෙනවා. එතකොට ඒ රෝග ලයිස්තුව දක්වාම මේ ශරීරයක් හිමි කරගත්තොත් යම් කිසි කෙනෙක් ශරීරයක් හිමි කරගත්තොත් ඒ තනත්තාට අත්දකින්න සිද්ධ වෙන ගැටලු රාශියක් තමයි ආදීනව සංඥාව හැටියට දක්වලා තියෙන්නේ. එතකොට තියෙන රෝගාබාධ කීපයක්ම කියලා ඊළඟට ඒවා පොදුවේ අරගෙන පිත්ත සමුත්ථානාබාධා, සෙම්ම සමුත්ථානාබාධා, වාත සමුත්ථානාබාධා, සන්නිපාතික ආබාධා. එතකොට වාපිත් සෙම් කියන ඒවා පදනම් වෙලානේ ආයුර්වේද දර්ශනයට අනුව සියලුම රෝග ඇති වෙන්නේ. එතකොට ඒවා වෙන වෙනම තුනක් හා සන්නිපාතික කියන්නේ ඒවා එකතුව. ඒවා එකතුව හැටියට සන්නිපාතික ආබාධ. ඊළඟට උතු පරිණාමජ ආබාධ. එතකොට ඍතු වල වෙනස් වීම අනුව ඕපක්කමික අලුතෙන් දැන් කවුරු හරි ගහලා ශරීරයට තුවාල වීම මොන හරි උනා නම් එහෙම කාගේ හරි පහර දීමක් නිසා ඒක ඒතර ඕපක්කමික එකක්. ඒ විදිහට ඇති වෙච්ච එක. ඒතර කම්ම විපාකජ මීට පෙර කරන ලද යම්කිසි වැරදි ක්‍රියාවක් අතුරින් යම්කිසි ගැටලුවක් ඇති වුණා නම් එහෙම ඒක කම්ම විපාකජ වෙනවා. එතකොට සීත උෂ්ණය ඊළඟට පිපාසය බඩගින්න මේ වගේ දේවල් තමගේ එදිනෙදා ශාරීරික අවශ්‍යතාවයන්. එතකොට මේ සියල්ල මේ ආදීන ගැටලු හැටියට ශරීරයක් හිමි කරගත්ත කෙනෙකුට ඇති විය හැකි ගැටලු වශයෙන් දක්වලා තියෙනවා. එතකොට ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඕනෑම වස්තුවක් මේ ශරීරය පදනම් කරගෙන හිතුවොත් මේ රෝග පීඩාවන් ටික මේ ගැටලු ටික මේ වාපිස්සෙන් වලින් ඇති වෙන දේවල් මේ විදිහට බලපාන්නේ. එතකොට ඕනෑම ක්‍රියාවකත් ආදීනමක් තියෙනවා. ඕනෑම සිතුවිල්ලක, ඕනෑම වචනයක, ඕනෑම ක්‍රියාකාරකමක, ඕනෑම සිදුවීමක ආදීනව තියෙනවානේ. ඒ නිසා ඇති විය හැකි ප්‍රතිඵල විපාක. එතකොට ඒ දේවල් ඕනෑම එකක් මේ බැලීමේ සංඥාව. එතකොට එහෙම ඕනෑම දෙයක ඉෆෙක්ට් එකක්. ඕනෑම දෙයක විපාකයක්. ඕනෑම දෙයක ප්‍රතිඵලයක්, consequences මොනවා හරි තියෙන දේවල් සම්බන්ධයෙන් එහෙම තියෙන්න පුළුවන්ය කියන හඳුනා ගැනීම සහිතව මේ දෙහි බලන්න ඕනෑ කියන එක. ශරීරය පාදක කරගෙන ශරීරයේ උදාහරණයක් අරගෙන භාවිතා කරලා තියෙනවා. ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඒ විදිහට තියෙන බව සංඥාවක් හිතේ තියෙනට ඕනේ. මේ විදිහට මේ තියෙන දේවල් මට අදාළ වෙනවා. මගේ දැක්මට, මගේ හඳුනා ගැනීමට, මගේ අවබෝධයට මේ සියල්ල අදාළ වෙනවයි කියන වටහා ගැනීමත් එක්ක මේ සියල්ල බලන්න ඕනේ කියන එක තමයි මේකේ තේරුම. ඒ නිසා ඒක අර අපි නිවැරදි පාට කණ්ණාඩියක් දාගෙන බැලුවාම මේ විදිහට පේනවා වගේම ඒක වැරදි විදිහට දැක්කොත් වැරදි විදිහට පේනවා. හරි විදිහට දකින කණ්ණාඩියක් දාගෙන නිවැරදිව පේන සූක්ෂම විදිහට පේන ඊටාම සියුම් තැන් පවා දකින කණ්ණාඩියක් දාගෙන බැලීමක් තමයි මෙතෙන්දි කියන්නේ. එතකොට මම හිතන්නේ ඒ ටික තමයි අපි ගිය සතියේ කතා කළේ. ඒතර මම අර නැති අය සම්බන්ධ නොවුච්ච නිසා මම ඒ කාරණේ නැවත පැහැදිලි කිරීමක් කළේ. අද අපිට තියෙන්නේ පහන සංඥා සම්බන්ධයෙන් කතා කරන්න. ඉදානන්ද බික්ඛු uppannං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති. uppannං ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති. uppannං විහිංසා විතක්කං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති. uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති. අයං උච්චතානන්ද පහන සංඥා.
පහන සංඥාව පිළිබඳව මේ විදිහේ දේශනයක් තියෙන්නේ. මේක හරිම අර්ථවත්, හරිම වටිනා, හරිම ගැඹුරු කරුණු සහිත කාරණයක් මේක. අපි මේක වචනෙන් වචනේ අරගෙන බලමු. කතමාචානන්ද පහන සංඥා. ආනන්දය ප්‍රහාණ සංඥාව කියන්නේ මොකක්ද? ඒක අපි සංස්කෘත වචනේ හැටියට ගත්තොත් ප්‍රහාණ කියන එක, නැති කිරීම, දුරස් කිරීම කියන එක, පාලි වචනේ පහාණ කියන එක. ඒ මොකද්ද මේ පහාණ සංඥාව? නැති කිරීම, abandon, එහෙම නැත්නම් දුරස් කිරීම, destroy, හරින විවිධ වචනයකට භාවිතා කරන්න පුළුවන්. ඉදානන්ද බික්ඛු යම් කිසි භික්ෂුවක් ආනන්දය යම් කිසි භික්ෂුවක් uppannං කාම විතක්කං තමන්ගේ හිතට ඇති වුණු කාම විතර්කයක්. විතර්කයක් කියලා කියන්නේ කාම කියලා කියන්නේ තමන් ප්‍රිය කියන එකයි. කාම කියනවා. ඒක ඇහැට ප්‍රිය, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට ප්‍රිය, කැමති කියන එකයි. එතකොට කාම කියන වචنين අර්ථවත් වෙන්නේ තමන් කැමති, තමන්ට ඕන, නැවත නැවත ලබා ගන්න ඕන වෙන. ලැබුණොත් හොඳයි, තව ලැබුණොත් හොඳයි, නැවත නැවත ලැබුණොත් හිත හොඳයි කියලා යමක් පිළිබඳව හිතෙනවා නම් ඒකට කියනවා කාම කියලා. ඒක වස්තුවක් වෙන්න පුළුවන්, ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්, යම් තනතුරක් වෙන්න පුළුවන්, දෙයක් වෙන්න පුළුවන්, සිදුවීමක් වෙන්න පුළුවන්, ඕනෑම එකක්. කවර හෝ දෙයක් මේ අපිට අත්දකින්න ලැබෙන ඕනෑම දෙයක් ආයිත් ලැබුණොත් හොඳයි, තවත් ලැබුණොත් හොඳයි, වැඩියෙන් ලැබුණොත් හොඳයි, නැවත නැවත ලැබුණොත් හොඳයි, හැමදාම ලැබුණොත් හොඳයි කියලා හිතනවා නම් ඒකට කියනවා කාම කියලා. ඒ බඳු සිතිවිල්ලක් ඇතිවන, ඒ බඳු ස්වභාවයක් මනසට ලබා දෙන කියන කාරණේ තමයි විතක්කම් කියලා කියන්නේ. එතකොට විතක්කම් කියන්නේ අපි තෝරාගත්ත අරමුණ. තෝරාගත්ත අරමුණ අපිට මිහිරි, හොඳයි, කැමති, ඒක මට නැවත නැවත ඕන, මම ඒකට ආස කරනවා, කැමති වෙනවා කියලා හිතුවොත් ඒකට කියනවා කාම විතර්කයක් කියලා. විතර්කය කියන එකේ තේරුම හිතට නැගෙන අරමුණ. හිතට විශේෂ වෙන දෙයක්, හිතට අදාළ වෙන දෙයක්. ප්‍රිය භාවයේ මූලික කරගෙන හිතට ඇතිවන්නා වූ යම් කිසි දෙයක්කට කියනවා. එතකොට අපි කාම විතක්කම් කියනවා. ඒ කාම විතර්කය ප්‍රහාණ සංඥාවෙන් බලනකොට කාම විතර්කයක් වඩාත්ම හොඳයි, නැවත නැවත ඕනෑ කියන එකක් අපේ හිතට ආවොත් ඒක නාදි වාසේති. අදිවාසනා කරනවා කියන එකේ තේරුම කැමති වෙනවා කියන එක. accept කියන එක. කැමති කියන එක. ඉවසනවා කියන එක. එතකොට අදිවාසේති කියන්නේ ඉවසනවා. දැන් අපි කියන්නේ අර බුද්ධ පූජාවල් තියෙන අදිවාසේතුනෝ බන්තේ භෝජනම් පරිකප්පිතං කියලා කියන්නේ ස්වාමීනි මේ භෝජනේ ඉවසා වදාළ මැනව කියලානේ කියන්නේ. අපි ඉවසන්ද කියලානේ කියන්නේ. ඉවසනවා කියන්නේ කැමති වෙන්න, ඒක පිළිගන්න, ඒකට හා කියන්න, එකඟ වෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. අදිවාසේතු නෝ බන්තේ, ස්වාමීනි මේ ආහාරයට කැමති වෙන්න, මේක පිළිගන්න කියන එකයි. එතකොට අදිවාසනා කරනවා කියන්නේ ඉවසනවා, කැමති වෙනවා කියන එක. එතකොට න අදිවාසේති කියලා කියන්නේ න අදිවාසේති එක සම්බන්ධ වුණාම වචන දෙක නාදිවාසේති කියලා භාවිතා කරන්නේ. න අදිවාසේති කියන එක පුරස් දීර්ඝ වෙලා නාදිවාසේති කියලා භාවිතා කරනවා. එතකොට නාදිවාසේති වුණාම ඉවසන්නේ නැහැ, කැමති වෙන්නේ නැහැ, ඒක ඇක්සෙප්ට් කරන්නේ නැහැ, not accept. එතකොට මේ අකමැති වෙනවා, ඒක ඉවසන්නේ නැහැ, ඒකට කැමති වෙන්නේ නැහැ කියන එකයි එතකොට නාදිවාසේති කියන්නේ, not accept කියන්නේ. ඊළඟට නාදිවාසේති පජහති. පජහති කියන්නේ අයින් කරනවා, දුරු වෙනවා, give up කියන එක. එතකොට ඒක මට එපා, ඒක මට ඕනේ නැහැ. ඉස්සල කිව්වේ ඉවසන්නේ නැහැ, ඒක පිළිගන්නේ නැහැ, එකඟ වෙන්නේ නැහැ, කැමති වෙන්නේ නැහැ. පජහති කියලා කියන්නේ ඉවත් කරලා දානවා, ඈත් කරලා දානවා, give up කරනවා කියන එක. ඊළඟට පජහති විනෝදේති. විනෝදේති කියන්නේ ඒ ඉවත් කිරීමක්. ඒක remove කිරීමක්, ඒක ඉවත් කිරීමක්, dispel කිරීමක්, ඈත් කිරීමක්, අයින් කරලා දානවා.
තමාට ඕන නැතිම දෙයක් හැටියට මේ සලකනවා ඒක. තමන්ට කිසිසේත්ම ඕන නැති දෙයක් හැටියට සැලකීම තමයි විනෝදේති කියන්නේ. හිමෝ කියන්නේ. විනෝදේති ව්‍යන්ති කරෝ. එතකොට ව්‍යන්ති කරෝති කියන්නේ සම්පූර්ණයෙන්ම නැති කළා දානවා. ඩිස්ට්‍රොයි කියන්නේ. ඇබොලිෂ් කියන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා. ඩිස්ට්‍රොයි කරලම දානවා. කොහෙත්ම ඒක මට අවශ්‍ය එකක් නෙමෙයි කියලා සලකනවා. අනභාවංගමේති කියන්නේ නැවත ආපහු මතුවෙන්න ඕනෙම නැහැ කියලා. කොහෙත්ම මට මේක නැවත මගේ හිතට එන්න එපා කියලා කීමට තමයි අනභාවංගමේති කියලා කියන්නේ. එතකොට දැන් මෙතන කිව්වේ යම් කෙනෙක් කාම විතර්කයක් දැඩි ආසාවක් දැඩි ඕනෑකමක් හිතට ඇති වුණොත් එහෙම ඒක නාදිවාසේති ඉවසන්නේ නැහැ පජහති ගිවක් කරනවා විනෝදේති ඒක රිමූව් කරනවා ඩිස්ට්‍රොයි කරනවා ඒක බ්‍යන්ති කරෝති ඇබොලිෂ් එහෙම නැත්නම් ඩිස්ට්‍රොයි කරනවා අනභාවංගමේති නැවත ඇති නොවන ආකාරයට කොහෙත්ම මේක කවදාවත්ම මට එපා කියලා හිතන තත්වයට එනවා. එතකොට මෙතෙන්දී අපි එකක් තේරුම් ගන්න ඕනේ. දැන් මෙතෙන්දී මේ කාරණේ මේ විදිහට කියන්නේ භික්ෂුවක් සම්බන්ධයෙන් කතායි. දානන්ද භික්ඛු උප්පන්න යම් භික්ෂුවක් කියන අර්ථයෙන්. එතකොට මේක පැවිදි ජීවිතයක් ගත කරන අයට අදාළ වෙන ක්‍රමයක් තියෙනවා. ගිහි ජීවිතය ගත කරන අයට අදාළ වෙන ක්‍රමයක් තියෙනවා. ගිහි ජීවිතයේ ඒ වයස් මට්ටම් වලදී ඒ තත්වයන් වලදී අනුගමනය කළ යුතු ප්‍රමාණ තියෙනවා. ඒ විදිහට මේ හැම දෙයක්ම Tamanට සම්බන්ධ කරගන්න ඕනේ තමන්ගේ ජීවිතේ. නමුත් මේක භික්ෂුවන්ට පමණයි දේශනා කරලා තියෙන්නේ ගිහි අයට නෑ කියලා සලකන්න අවශ්‍යත් නෑ. එහෙම ගත්තොත් ඒත් වැරදි. මේක ගිහි බව තුළ ඉන්න කෙනෙක් සම්පූර්ණයෙන්ම මේ ප්‍රිය දේවල් කැමති දේවල් සම්පූර්ණයෙන්ම ඒවයින් ඉවත් වෙලා ඉන්න කියලා හිතුවොත් එහෙම ඒකත් වැරදි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මධ්‍යම ප්‍රතිපදාවක්නේ. එතකොට මේ ඕනෑම එකක තමන්ට අදාළ වෙන, තමන්ට විශේෂ වෙන, තමන්ට ගැළපෙන, තමන්ට අභ්‍යාස කරන්න පුළුවන්, තමන්ට භාවිතා කරන්න පුළුවන්, තමන්ට ගැළපෙන ප්‍රමාණයක් තියෙනවා. විදිහක් තියෙනවා, රටාවක් තියෙනවා. අන්න එතන තෝරගන්න ඕනේ ඒ අනුව තමන් ඉන්නේ කොතනද? ඒ තමන් ඉන්නේ කොතනද කියන කාරණේ පදනම් කරගෙන ඕන මේ සිද්ධිය දෙස බලන්නට. ඒතර සංඥාවක් අපි ගන්නකොට ඒ සංඥාව ගන්න ඕනේ ප්‍රමාණයක් තියෙනවා. කැලේට ගිය භික්ෂුවක් වශයෙන් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන කෙනෙකුට මේ සංඥාව ගන්න හැටි, ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට මේ සංඥාව ගන්න හැටි වෙනස් වෙනවා. ඒකෙදී පැවිද්දෙක් හැටියට ගිහියන් මේ සංඥාව ගන්නත් ඕනේ. භික්ෂුවක් වශයෙන් ගිහි අය ගන්න ප්‍රමාණයට ගන්න ඕනේ නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් තමාගේ අත්වයට, තමා ඉන්න ස්වභාවයට, තමාගේ වයසට, තමන් අනිත් දේවල් පරිහරණය කරන රටාවට අදාළ ඕනේ මේ අජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති කියන ඒ වචන වලින් කියවෙන දේ තමාට ග්‍රහණය කරගන්න, තමාට අදාළ කරගන්න ඒ ප්‍රමාණය අපි හඳුනා ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. අන්තගාමී වෙන්න හොඳ නැහැ. හැම වෙලේම මධ්‍යම ප්‍රතිපදාව කියන එක අපි තාම හොඳින් තේරුම් අරගෙන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අපි ඒක භාවිතා කරන්නේ, හසුරුවන්නේ කොයි ප්‍රමාණයටද කියන එක පිළිබඳව හඳුනා ගැනීමකින් යුක්තව ඒක කරන්න. එතකොට යම් කිසි කෙනෙක් එතේ සලකන්නේ නැතුව මේවා හඳුනා ගන්න හෝ භාවිතා කරන්න ගියොත් එහෙම ආයිත් අනවශ්‍ය ගැටලුවක් ඇති වෙනවා. කාම විතරකයක් නිසා අපට ගැටලු ඇති වෙන්න පුළුවන් හින්දානේ මේ ප්‍රහාණ සංඥාව වඩන්නේ. ඒ ප්‍රහාණ සංඥාව වැඩි වීම නිසා ආයිත් ගැටලුවක් නිර්මාණය වෙනවා නම් ඒක වැරදීනේ. ඒ නිසා මේ කාම විතරකය හොඳ නැත්තම් ඒක ඉවත් කිරීම කරන්නේ කාම විතරකයෙන් Tamanට ගැටලු ප්‍රශ්න ඇති වෙන නිසා.
එතකොට ඒක කාම විතරකේ දුරු කරන්න යෑම නිසා ආපහු Tamanට ජීවිතේ පවුලේ හෝ තමන්ගේ ජීවිතයේ ප්‍රශ්න ඇති කර ගන්නවා නම් එහෙම ඒකත් වැරද්දක්. ඒ නිසා මේ දෙකට මධ්‍යස්තව අපිට පරිහරණය කරන්න පුළුවන් අපිට අභ්‍යාස කරන්න පුළුවන් ප්‍රමාණය මොකක්ද කියලා හඳුනා ගන්න ඕනේ. ඒතර ඒ අනුව කාම විතරකයක්. ඒ කියන්නේ දැන් අපි සරල උදාහරණයක් ගමුකෝ. දැන් අපි තමන්ගේ කිසියම් වත්කමක් තියෙනවා නම් ඒ වත්කම ඉක්මවා ගිය වටිනාකමකින් යුක්ත වාහනයක් ගන්න යම් කිසි කෙනෙක් තීරණය කළොත් එහෙම තමන්ට තමන්ගේ මාසික ආදායමේ තමන්ගේ තියෙන වත්කමේ ප්‍රමාණයෙන් ඒක ලීසින් එක ගෙවා ගන්න බැරි මොගේජ් එක ගෙවා ගන්න බැරි විදිහට අපි වාහනයක් ගන්න ගියොත් එහෙම ඒක නිසා අපේ ආහාර පාන ඇඳුම් කලඳුම් අනිකුත් දේවල් අවශ්‍යතා මූලික අවශ්‍යතා ඒ සියල්ල හරියට කරගන්න බැරි අවුලකට ලක් වෙනවා නම් අපි ඒ කරන්න ගිය වැඩේ ඒ ඇතිවෙච්ච ආසාව හොඳම ඉහළම වර්ගයේ වාහනයක් ගන්න ඕනේ කියලා ඇතිවෙච්ච ආසාව අපිව කරදරයට වෙහෙසටපත් කරන එකක් බවට පත් වෙනවා. ඒ නිසා නමුත් වාහනයක් තියෙන එක අත්‍යවශ්‍ය එකක් අවශ්‍යම එකක්. එතකොට මම පාවිච්චි කරන්න ඕනේ මගේ වත්කමේ හැටියට මගේ ආදායමේ හැටියට මට ඒක දරා ගන්න පුළුවන් ආකාරයට කවර ප්‍රමාණයෙන් ඉතු වාහනයක්ද ගන්නේ කියන එක Taman තීරණය කරන්න ඕනේ. එතකොට මේ මම උදාහරණයක් ඇටියට දැක්වුවේ ওই විදිහටමයි ඕනෑම දෙයක් සම්බන්ධ. එතකොට ඒ අදාළ අවශ්‍යතාවයේ ඒ අවශ්‍ය උපකරණයේ ඒ අවශ්‍ය තනතුර එහෙම නැත්නම් ඒ අවශ්‍ය වටිනාකම වැලියු එක මොකක් හරි එකක් ඒක Tamanට අදාළ වෙන්නේ Taman ඒකට කැමතියි තමයි. කැමති හින්දානේ ගන්න යන්නේ. ඒ කැමති දේ ගන්න ගියාට ඒ ඇති වෙච්ච ආසාව ඕනෑකම තුලින් Tamanට අනවශ්‍ය ගැටලුවක් ප්‍රශ්නයක් ඇති කරනවා නම් අපි ඒක දුරු කරන්න ඕනේ. අන්න ඒකයි එතකොට අපි නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති කරන්නේ. ඒක Tamanට අදාළ දරා ගන්න පුළුවන් ගැළපෙන අවශ්‍ය දෙයක් හැටියට නම් ඒක Tamanට ප්‍රශ්නයක් නෙමෙයි නම් Tamanට පහසුවක් පමණයි නම් වෙන්නේ ඒක ඒ භාවිතා කළාට දෝෂයක් වැරද්දක් නැත්නම් අපිට ඒක භාවිතා කිරීමේ කිසිදු දෝෂයක් වැරද්දක් නැහැ. ඒතර අන්න ඒ විදිහට මම උදාහරණයක් කිව්වේ ওই විදිහට ඕනෑම දෙයක් සම්බන්ධයෙන් කාම විතරකය කියන එක මට කරදර කරන එකක්ද මට බාධා කරන එකක්ද මට අවහිර කරන එකක්ද මට ගැටලු ප්‍රශ්න ඇති කරන දෙයක්ද මගේ මානසික සැනසීමට බාධාවක් ඇති කරන දෙයක්ද නැද්ද කියන කාරණේ අනුව තමයි අපි මේක කාම විතරකයක් මේක අයින් කළ ඉවසිය යුතු නැති ඉවත් කළ යුතු ඈත් කළ යුතු විතර්කයක් හැටියට හඳුනා ගන්න ඕන ඔය කියන ක්‍රයිටීරියාස් ඔය කියන නිර්ණායකයන් භාවිතා කරනවා. ඒතකොට ඒ නිසා මේ කාම විතර්කය හැම විටම කාම විතර්ක කියන සියලුම කාම විතර්කයන් නරක වෙන්නේ නැහැ. මම ඒකයි කිව්වේ ඒ අවස්ථාවන්ට සිද්ධියට වයසට තමන්ගේ ආර්ථික මට්ටමට සමාජීය මට්ටමට ඒවට අදාළව තමයි මේවා දෙහි බලන්න වෙන්නේ. එහෙම නැත්නම් කොහොම මේ ඇති වෙන මට ඕක ඕනෑ කැමතියි කියලා කියපු එකක් වැරදි වෙන්නේ නරක වෙන්නේ නැහැ. එතකොට ඊළඟට කියනවා උප්පන්න කියන්නේ ඇති වූවා වූ ඇති වෙන ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේ. දැන් මේ වචන ටික දන්නවනේ. නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේ. මේ වචන ටික දැන් ප්‍රශ්නයක් නැහැ. ඒතර ඒ ටිකම ඒ විදිහටම ඒවා අපි ඉවසන්නේ නැත්තේ මොකද්ද? ව්‍යාපාද විතක්ක. ඒ කියන්නේ කිසියම් තරහක් අමනාපයක් වෛරයක් කට අදාළ වෙන සිතුවිල්ලක් තමන්ගේ හිතට ආවොත් තමන්ගේ හිතේ කිසියම් කෙනෙක් කෙරෙහි කිසියම් තරහක් නොමනාපයක් නොරිස්සීමක් වෛරයක් පරිගැනීමක් විවිධ මට්ටම් වලින් මේක තියෙන්න පුළුවන්. හැම තරහ සිතක්ම එකම මට්ටමේ නෙමෙයි තියෙන්නේ. අපි සාමාන්‍ය කියනවා රුස්සන්නේ කියලා. නොරුස්සන ස්වභාවය. කනස්සල්ලක් පළ කරන තමයි සමහර විට ඒ රටවල් ගැන කතා කරන කනස්සල්ල දක්වනවා කියලා. කියන්නේ ඉතර එකට ප්‍රිය නෑ කැමති නෑ. කනස්සල්ල දක්වන. රුස්සන්නේ නෑ. අමනාපයක්, නොමනාපයක්, තරහක්,
ඔය විදිහට ගිහිල්ලා වෛරය තමයි මේකේ තියෙන අවසානයේ. ඒක කියන අවසානයේ තියෙන බද්ධ වෛරය. කියන්නේ කවදාවත් ඉවර කරන්න ලෑස්ති නැති වෛරයකට කියනවා බද්ධ වෛරය. ඒක ಜಾති භවෙන් භවයට අරගෙන යන්න ලෑස්ති වෙච්ච වෛරයකට තමයි අපි බද්ධ වෛරය කියලා කියන්නේ. ඒතර ඉන් මෙහා අර කනස්සල්ලේ සිට බද්ධ වෛරය දක්වා ඔය පරාසය තුළ විවිධ මට්ටම් තියෙන්න පුළුවන්. එක එක්කෙනාගේ මනසට අනුව එක එක මට්ටමටයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ කවර හෝ ආකාරයක නොමනාපයක් තරහක් ඇති වෙනවා නම් ඒ බඳු සිතුවිල්ලක් ඇති වෙනවා නම් ඒකට කියනවා ව්‍යාපාද විතර්කය. ඒතර ඒ බඳු ව්‍යාපාර විතර්කයක් හිතට ආවහම අපි ඒක හඳුනා ගන්නවා, දකිනවා මේ ව්‍යාපාද විතර්කයක් මගේ හිතට ආවා. ඒක නාදි වාසේති. ඒක ඉවසන්නේ නැහැ. මේක මට ගැලපෙන එකක් නෙමෙයි. පජහති. ඒ නිසා මම ඒක give up කරනවා. මේක අයින් කරනවා. පජහති. විනෝදේති. මම මේක රිමූව් කරනවා, අයින් කරනවා, රිස්පෙල් කරනවා. ව්‍යන්ති කරෝති. ඒක ඈඩ් කරලා දානවා, ඩිස්ට්‍රොයි කරලා දානවා, බොලිෂ් කරලා දානවා. ඒතර විනෝදේති ව්‍යන්ති කරෝති. අනභවං ගමේති ආයි කවදාවත් මේ සිතුවිල්ල මගේ හිතට නම් එන්න එපා කියලා අපි තීරණය කරනවා. ඒතර ඒ විදිහට අර ආපු ව්‍යාපාද විතර්කය අපි හිතින් ඉවත් කරලා දානවා. එක එක මට්ටම් වලින් අපි ඒක සම්පූර්ණයෙන්ම ඒ විතර්කය ඉවත් කරලා දානවා. ඊළඟට කියනවා uppannං විහිංසා විතක්කං නාදි වාසේති පජහති විනෝදේති ගන්ති කරෝති අනභවං ගමේ. ඒ විදිහටම මගේ හිතට ආපු විහිංසා විතර්කයක් තියෙනවා. කාට හරි රිදවන්න, කාට හරි හිංසා කරන්න, කාගෙන් හරි පරිගන්න, කාට හරි වරද්දන්න, කාට හරි අපහසු කෙනෙක්ව අපහසුවටපත් කරන්න, එයාට පාඩමක් උගන්වන්න කියන අර්ථයෙන් අපි හිතාගත්තොත් එහෙම ඒකට කියනවා විහිංසා විතර්කය. ඒක නාදි වාසේති. ඒක ඉවසන්න හොඳ නැහැ. මේ ආපු එක මට ගැලපෙන එකක් නෙමෙයි, මට හොඳ නැති එකක්. පජහති. අර විදිහටම give up කරලා දානවා, අයින් කරලා දානවා. විනෝදේති. ඇඩ් කරලා දානවා, රිමූව් කරනවා. ඉතින් ඉවත් කරලා දානවා. ව්‍යන්ති කරෝති. නැති කරලම දානවා. අනභවං ගමේති ආයි කවදාවත් ඇති නොවන විදිහටම ඉවත් කරලා දානවා. ඔය විදිහට උප්පන්නේ උපනුපන් ඒ කියන්නේ නැවත නැවත ඇතිවෙන නිරන්තරයෙන්ම ඇතිවෙන දිගින් දිගටම ඇතිවෙන පාපකේ අකුසලයේ ධම්මේ. එතකොට මොනවද මේ පාපකේ අකුසලයේ ධම්මේ කිව්වේ? අර කිව්ව කාම විතර්කයි, ව්‍යාපාද විතර්කයි, විහිංසා විතර්ක තමයි පාපකේ අකුසලයේ ධම්මේ කියන්නේ. එතකොට පාපී වූ අකුසල ධර්ම තමයි කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන මේ කියන පාපී වූ අකුසල ධර්ම කවර එකක් හෝ හිතට આવොත් එම නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනුභවං ගමේති. අයං උච්චතානන්ද පහන සංඥා. මෙන්න මේකයි ආනන්දය පහන සංඥාව කියලා කියන්නේ කියලා බුදුහාමුදුරුවෝ ආනන්දහාන්ට දේශනා කරනවා. අර පිරිමානන්දහාන්ට ගිහිල්ලා දේශනා කළ යුතු කර්ම හැටියට සංඥාවන්ගෙන් එකක් හැටියට පහන සංඥාව දක්වනවා. ඒ කියන්නේ දුරු කිරීම පිළිබඳව, ඉවත් කිරීම පිළිබඳව, ඈත් කිරීම පිළිබඳව කියනා වූ හඳුනා ගැනීම අවබෝධයේ හැටියට. හොඳයි, ඒ සම්බන්ධයෙන් මොකද ප්‍රශ්නයක් අහන්න එහෙම තියෙනවා නම් මේ අන්මියුට් කරලා අහන්න පුළුවන් යමක්. ගැටලුවක් විතර ආව නම් එහෙම. පැහැදිලිද නේද? ගැටලුවක් නැහැනේ. මොකක් හරි ඒ සම්බන්ධයෙන් හෝ ඔය වෙලාවේ හිතට මොකක් හෝ ආව නම් එහෙම අන්මියුට් කරලා අහන්න මේ හොඳයි. එහෙම ඉතින් නැහැ කියලා නිහඬතාවයෙන් පෙනී යන්නේ. ඊළඟට කතමාචානන්ද විරාග සංඥා. විරාග සංඥාව ආනන්දය විරාග සංඥාව කියන්නේ මොකද්ද? කතමා කියන්නේ මොකද්ද? ආනන්දය මොකද්ද? විරාග සංඥාව කියලා කියන්නේ ඉදානන්ද භික්ඛු ආනන්දේ යම් භික්ෂුවක් අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා මේ කැලේට ගිහිල්ලා හරි ගහක් යටට ගිහිල්ලා හරි හිස් ස්ථානයකට ගිහිල්ලා හරි ඉති පටිසංචික්කති මෙන්න මේ විදිහට කල්පනා කරනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ
සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බානಂತಿ අයං උච්චතානන්ද විරාග සංඥා. එතකොට බුදුහාමුදුරේ දේශනා කරනවා යම් කෙනෙක් අර විදිහේ ස්ථානයකට ගිහිල්ලා ඉතිපටි සංජීප්පති මේ විදිහට කල්පනා කරනවා ඒතං සන්තං ඒතං පනීතං මේ ඊ타මාත්ම සාන්තයි මේ ඊ타මාත්ම ප්‍රණීතයි මොකද්ද යදිදං කොයි විදිහටද සබ්බ සංඛාර සමතෝ සබ්බ සංඛාර සමතෝ සබ්බූ පදිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බානං. එතකොට කවර ආකාරයෙන් හෝ ඇතිවන සබ්බ සියලු ආකාරයෙන්ම ඇතිවන සංඛාරයන් සංස්කාර කිරීම සමතෝ ඒවා සංයමයටපත් කිරීම හෝ කිරීමත් සබ්බූ පටිනිස්සග්ගෝ සියලු ආකාරයේ උපදීන් සබ්බ උපදි සබ්බූපදි කියලා කියන්නේ සියලු උපදීන් පටිනිස්සග්ගෝ ඒ සියල්ල ප්‍රහාණය කිරීම ඒවා දුරු කිරීම. ඒ කියන්නේ සියම් අයිතිවාසිකම් උපදිය කියලා කියන්නේ අයිතිවාසිකම් ගොඩනගා ගැනීම හිමි කර ගැනීම සමන් සන්තක කර ගැනීමක් මට අදාළයි කියලා තීරණය කිරීමක් ඇති වෙනවා නම් එහෙම ඒක පටිනිස්සග්ගාන. ඒ කියන්නේ ඒක දුරු කරන්න ඕනේ ඉවත් කරන්න ඕනේ තණ්හක්කයෝ තෘෂ්ණාව දුරු කිරීමක් කරන්න ඕනේ. අන්න එසේ කිරීමට කියනවා විරාගෝ නිබ්බානಂತಿ. එහෙම ඉවත් කිරීමක් නිවනට පැමිණීමක් හැටියට සලකන්නේ දුරු කිරීමක් හැටියට සලකන්නේ අන්න ඒකටයි කියලා දේශනා කරනවා. එතකොට සබ්බ සංඛාර සමතෝ මේ සංස්කාර කිරීම කියන එකනේ. එතකොට ඕනෑම දෙයක් අපේ මනසට ආවහම අපි ඒක මනසට මනසින් කිසියම් අගයක් දීලා ඒක හොඳයි කියලා හිතුවාම සබ්බ සංඛාර සමතෝ. එතකොට කවර හෝ ආකාරයක විතර්කයක් අපේ හිතට අරමුණු වෙච්ච දෙයක් සංස්කාර කිරීම. එතකොට ඒක සංස්කාර කළා කියන්නේ ඒකට අපි කිසියම් ආකාරයක අගයක් දෙනවා. ඒක එක්තරා විදිහක මට සම්බන්ධ වූ මට අදාළ වූ ගොන්නට දාගත හැකි දා ගැනීමට සුදුසු එකක් කියලා තීරණයක් කරගන්න. ඒ නිසාම මේක උපදියක් බවට පත් කරගන්න. එතකොට මේක මට අදාළ වෙච්ච දෙයක් මට ඕන දෙයක් මං කැමති දෙයක් කියන අදහස මූලික කරගෙන තමයි අපි මේ සංස්කාර ගොඩනගන්නේ. රැස් කිරීම කියන්නේ. එතකොට සංස්කාර කරනවා කියලා කියන්නේ කිසියම් රැස් කිරීමක්. එතකොට මනසට අදාළ වෙච්ච දෙයක් හැටියට මනස විසින් බාර ගන්නවා. සිත විසින් බාරගත්තොත් තමයි සංස්කාර කිරීමක් බවට පත් වෙන්නේ. එතකොට විරාගය කියලා කියන්නේ එසේ සංස්කාර නොකර ඉඳීමක්. තමන්ට අයිති දෙයක් හැටියට තමන්ට ඕන දෙයක් හැටියට මගේ දෙයක් හැටියට මින් පස්සේ මේක මගේ තමයි කියන එකක් හැටියට යම් කිසිවක් ගත්තොත් එහෙම ඒක අර අයිති කර ගැනීමක් බවට පත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් වලට අනුව මේ බාහිර ලෝකයේ තියෙන උපකරණ දේවල් වලට වැඩිය යම් යම් දෘෂ්ටීන් මේ විදිහට ග්‍රහණය කර ගැනීම තමයි බුදුරජාණන් වහන්සේ ඊටාම භයානකම වැරදි සහගත දෝෂ සහගත දේවල් හැටියට දැක්කේ මේ විදිහට ග්‍රහණය කර ගැනීම. දැන් මම සරල උදාහරණයක් කිව්වොත් එහෙම බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ හිටපු අමිතභෝගී සිටුවරු ආශ්‍රය කළා. මහා ධන සිටුවරු. ඒකට කොයිලාක දොස් දක්වලා බැනලා කියලා එහෙම නැහැ. අනේ පිළ සිටුවරයා, මිගාර සිටුවරයා, ඔහොම නොඑක් සිටුවරු එහෙම හිටියා. බොහොම ධනවත් අය.
මහා ධන දාන්නේ රැස් කරගෙන හිටපු මහා ධනවත් අය. දැන් මේ අයට ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුකුත් දෝෂයක් කියලා වරද්දක් කියලා නැහැ. ඒ අය අසුරු කළා. ඒ අය දාන්ගේ නිවස්වල නිතර දාණයට වැඩියා. නිතර කතා බහ කළා. සතුටු සාමිචියේ මේක එහෙම. නමුත් මේ දෘෂ්ටි සහගතව බුදුරජාණන් වහන්සේ ළඟට ආපු අයට විවිධ විදියට කරුණු දක්වලා, දෝෂ දක්වලා, නිග්‍රහ කරලා, ඒ අඩුපාඩු දක්වලා විශාල සටනක් ඒ අයත් එක්ක කරපු බව තමයි සූත්‍ර දේශනා හා නොයෙකුත් ඒවායි දකින්න තියෙන්නේ. කියන්නේ බුදුරජාණන් වහන්සේට මිනිස්සු ධනවත් නොයෙක් විදිහේ පහසුකම්, විශාල මාලිගා, ආභරණ, ඇඳුම් පැළඳුම්, යාන වාහන ඒවා ඇතුළේ ඉඳීම නෙමෙයි දෝෂෙ දැක්කේ. අර විවිධ වැරදි දෘෂ්ටි අරගෙන ඒවා සිහිරවීම තමයි බුදුරජාණන් වහන්සේ ලොකු ගැටලුවක් හැටියට දැක්කේ. ඒ කියන්නේ තව විදිහකට කිව්වොත් එහෙම ඔය අපි භාවිතා කරන ගෙවල් දොරවල්, ඇඳුම් පැළඳුම්, ආභරණ, යාන වාහන වටිනාකම් යම් කෙනෙකුට ඕනෑම අවස්ථාවක අයින් කරන්න පුළුවන්, දුරු කරන්න පුළුවන්. විනාඩි 2-3කින් කෙනෙකුට අයින් කරන්න පුළුවන් සමහර. ගාක් ධනවත් විදියට ඉන්න පහසුකම් සියල්ල භුක්ති විඳින යම් කෙනෙක් යම් අවස්ථාවකදී කවර හෝ හේතුවක් මත විනාඩි 2-3කදී මේ ටික ඔක්කොම අයින් කරලා දාන්න පුළුවන්. මට වැඩක් නැහැ මේකක්වත් කියලා. එහෙම දාලා බොහොම සැහැල්ලු සරල විවේකී ජීවිතයක් ගත කරන්න පටන් ගන්න පුළුවන්. ඒ සඳහා විනාඩි කිහිපයක් යන්නේ හෝ තප්පර කීපයක් යන්නේ සමහර විට. නමුත් මේ දෘෂ්ටිවාද වලට යම් යම් මතවලට හසු වෙච්ච අය, ඒක ධර්මයේ තුල වෙන්න පුළුවන්, ඒ වගේ ආධ්‍යාත්මික කර්ම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, යම් යම් මතවලට හසු වෙලා ඒ මතයේ ඇස්සේ රිංගලා ඒක කොයි විදිහට කර්ම දැක්වත් ඒක වෙනස් කරන්න බැරි තත්යකට මිනිස්සුපත් වෙනවා. උගක් මේක සිද්ධ වෙන්නේ ඔය ආධ්‍යාත්මික මාර්ගයට බැහැපු අයට තමයි සිද්ධ වෙන්නේ. උගක් වෙලා. එතකොට බුදුරජාණන් වහන්සේ අන්න ඒ බඳු අයට බොහෝ සෙයින් මහන්සි වුණා, කරුණු දක්වන්න, කියා දෙන්න වෙහෙසුණා, මහන්සි වුණා. ඒවා සම්බන්ධයෙන් දොස් දැක්වුවා, දැඩිව කරුණු මේ පැහැදිලි කිරීම කළා. මේ නොයෙක් වගේ දේවල් දකින්න තියෙන්නේ මේ යම් යම් මත දෘෂ්ටි ගත වීම සම්බන්ධයෙන්. ඒ නිසා යම් කිසි කෙනෙක් යම් මතයක් දරන්න ගියාම, යම් දෘෂ්ටියක් හැටියට යම් කෙනෙක් ඒක එල්බුණාම, ඒකට ආසක්ත වුණාම, මැදි වුණාම ඒකෙන් ගලව ගන්න බැරි වෙනවා. ඒ මනස හිර වෙච්ච එක කාටවත් ශාස්ත්‍රවරයෙකුටවත් ගලවා ගන්න බැරි තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔය අපි හුඟක් වෙලාවට සලකන්නේ මේ අපිට තියෙන වත්කම ආරෝමය සම්බන්ධයෙන් ඒවා එච්චර ප්‍රශ්න හැටියට දහමේ දැකලා නැහැ. ඒ නිසා අපි මේ තියෙන දේවල් ඔක්කොම මේක මේ විමුක්තිය ලබන්න, නිවන් ලබන්න මේ ගෙවල් දොරවල් ඔක්කොම අතාරින්න ඕන කියන එක නෙමෙයි. ඒවට අනවශ්‍ය බැඳීමක් ඇති කරගෙන ඒවා අවුල් කරගන්න හොඳ නැහැ. නමුත් මම මේ උදාහරණයක් වශයෙන් දැක්ුවේ ඒ දේවල් අතහරින්න අපහසු නැහැ. අපි සමාජයේ දැකලා තියෙනවා ඕන්තරම් බොහෝ වත්කම් දන දාන්න තිබුණු අය, බොහෝ වටිනාකම් ඇතුව සහිතව හිටපු අය හරිම ඉක්මනින් ඒවා ඉවත් කරලා අයින් කරලා හිත නිදහස් කරගත්ත අවස්ථාව පිළිබඳව. ඒ නිසා මේ විරාගය කියන එක මේ උපකරණ දේවල් වස්තු කියන දේවල් සම්බන්ධයෙන් නෙමෙයි උගක් වෙලාවට. ඒවත් යම් අවස්ථාවක අතරින් නෙවෙයි අවශ්‍යතාවයෙන් පරිදි. දැන් කොහොම ආධ්‍යාත්මික ගමනක ඉන්න කෙනෙකුට තමන්ගේ වාසස්ථානයක්, ඉන්න තැනක්, මේ ආරාමයක් හෝ වෙන දෙයක් හෝ නිදහස් ස්ථානයක් හෝ මොකක් හෝ අසුර කරන්න බෑ. එතන ඉන්න නැත්නම් වැසට තෙමි ඉන්න බෑනේ. සත්තුන්ගෙන් මැසිමතුරුන්ගෙන් ආරක්ෂා වෙන්න සුදුසුසනක් පහසුකම් තියෙන්න ඕනේ කවර කෙනෙකුත් නෑ. ඒ නිසා මේ උපකරණ දේවල් සම්බන්ධ නෙමෙයි මේ කතා කරන්නේ. මේ විරාගය කියලා කතා කරන්නේ මේ සංඛාර ගොඩනගා ගැනීම කියන එක. උපදී වලට හිරවීම කියන එක. ඒව ASCII මගේ කරගෙන තමන්ගේ මතය බවට පත් කරගෙන තමන්ගේ හේතු සාධක කොච්චර හමු වුණත් ඒවා ඉවත් කරගන්නේ නැති වෙන විදිහට යම් යම් දේවල් වල හිරවීම තමයි මේ අපිට මේ රාගයේ මිදෙන්න
බැරිකම බවට පත් වෙනවා. ඒ නිසා ඒවයි ප්‍රමාණය අපි හඳුනා ගන්න ඕනේ මොකක් පිළිබඳව මේවා පුද්ගල බද්ධයි. එක එක්කෙනාට එක එක ප්‍රමාණයටයි තියෙන්නේ. යම් කිසි කෙනෙක් දැඩිව රාගයෙන් බැඳෙන එක නෙමෙයි තවත් කෙනෙක් බැඳෙන. තව කෙනෙක් වෙන දෙයක්. තවත් කෙනෙක් තවත් දෙයක්. ඔය විදිහට මේ විරාගය කිව්වහම එක එක සිත්වල එක එක විදිහට එක එක ප්‍රමාණයෙන් තමයි ඒ සම්බන්ධව ඇති වෙන්නේ. ඒ නිසා අපි ඒක අපේ අවබෝධයට වැටහීමට වයසට දාලා හඳුනා ගැනීමට අනුව අපි තේරුම් ගන්න ඕනේ මේ වෙන විට මම මොහොකද හිර වෙලා ඉන්නේ. මොහොකටද මම දැඩිව සම්බන්ධ වෙලා තියෙන්නේ. මගේ මනසින් ඉවත් කරගන්න බැරි වෙලා තියෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව හඳුනා ගැනීමක් ඒ අය ඇති කර ගන්න ඕනේ. කොතනද මම හිර වෙලා ඉන්නේ? කොතනින්ද මට ගැලවෙන්න බැරි වෙලා තියෙන්නේ? මොන මතයෙන්ද? මොන දෙයින්ද? මොන බන්ධනයෙන්ද? ඒක වස්තුව දේපල වෙන්න පුළුවන්, දරුවන් වෙන්න පුළුවන්, මිලියන් වෙන්න පුළුවන්, වෙනත් දේවල් වෙන්න පුළුවන්, ආගමික වශයෙන් ඇති වෙන දේවල් වෙන්න පුළුවන්. කවර හෝ ආකාරයකින් විවිධ ස්වරූපයෙන් මේ සම්බන්ධ ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ විදිහට ඒ කවර හෝ ආකාරයකින් ඇතිවෙන එක සම්බන්ධයෙන් ඇතිවෙනවා නම් යම්කිසි ඇල්මක්, බැඳීමක්, ඒකට කියනවා රාගය කියලා. ඒකෙන් ඉවත් වීම සම්බන්ධයෙන් තියෙන ඕනකමට තමයි අපි විරාගය කියලා කියන්නේ, කතා කරන්නේ. එතකොට එහෙම සංඥාවකින් තමයි අපේ සියලු දෙනාගේම මනස වැඩ කරන්නේ, සිත වැඩ කරන්නේ. එහෙම ඇල්මකින් බැල්මකින් නියුක්තවයි. එතකොට අන්න ඉබඳු දෙයක් දැක්කහම ඒක පටිනිස්සග්ගෝ, ඒක දුරු කරන්නට ඕනේ, ඈත් කරන්නට ඕනේ, තණ්හක්ඛයෝ. ඒක ඉවත් කිරීම තමයි තෘෂ්ණාව ක්ෂය කිරීම බවට පත් වෙන්නේ. කියන්නේ මට ඕන නැති දෙයක්, මට අදාළ නැති දෙයක්, මට ගැළපෙන්නේ නැති දෙයක් ඉවත් කරගන්න කෙනෙක් මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒක ඉවත් කිරීම මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ. එතකොට මම සරල උදාහරණයක් කිව්වොත් එහෙම පස්වග තවුසන් ධර්ම දේශනා කරද්දී බුදුන් වහන්සේ මාස 3ක් ධර්ම දේශනා කළා. මේ මාස 3ක් ධර්ම දේශනා කළද්දී මේ විවිධ වූ දුෂ්කර වෘත සමාදන් වෙලා මේ අත්තිකිලමතාන යෝගයේ තමයි හොඳම ක්‍රමවේදය විමුක්තිය ලබන්න කියලා හිතපු කල්පනා කරපු පිළිගත් පිරිසට මාස 3ක් තිස්සේ ධර්ම දේශනා කරලා අමාරු වුණා බුදුරජාණන් වහන්සේට මේ ධර්මාවබෝධය මනවින් නැති කරන්න. අරහත් භාවයට පත් කරන්න මාස 3ක් තිස්සේ මේ වෙහෙසෙන්න සිද්ධ වුණා. ඒ මොකද ඒ අය ආත්ම දෘෂ්ටියකට හිර වෙලා හිඳීම නිසා. ඒ අයගෙන් අත්තිකිලමතාන යෝගයේ තමයි විමුක්තිය ලබන්න හොඳම සුදුසුම මාර්ගය කියලා දැඩිව විශ්වාස කරපු මේ පස්සගතවුසන් තුන් මාසයක් තිස්සේ කියා දෙන්න සිද්ධ වුණා, වෙහෙසෙන්න සිද්ධ වුණා මේ ධර්මය පැහැදිලි කරලා දෙන්න. ඇයි? ආත්ම සංඥාව තුළ මේගොල්ලෝ බැඳිලා ගැලිලා හිටියා, ඉවත් වෙන්න බැරි වෙන විදිහට. එතකොට අර අනිච්ච සංඥා, අනාත්ම සංඥා කියලා අපි කතා කරලා ඒක දෙවෙනි එකේ මේගොල්ලෝ බැඳිලා හිටියා. එතකොට මේ 10ම එකිනෙකට සම්බන්ධ ඒවා. එතකොට ඒ නිසා ඒක අරුණාම ඊටු ටික ඔක්කොම හිටිනවා. එතකොට ඒ අය එච්චර මේ නවතාවට කියන්නේ අත්තිකිලමතාන යෝගයේ තමයි එකම මාර්ගය කියලා දැඩිව විශ්වාසය කරපු ඒක අතහැරියක් කියලා බෝසත්යන් වහන්සේ එක්ක තරහ වෙලා අමනාප වෙලා යන්න ගිය එතනින් අයින් වෙච්ච පිරිසට උමාසයක් තිස්සේ වෙහෙසෙන්න සිද්ධ වුණා මේ ධර්මයේ කියා දෙන්න. මොකද ආත්ම සංඥාවෙන් අයින් කරගන්න බැරි වෙච්ච නිසා. ඒ නිසා මේ සංඥාවන් කියන එක හරිම ගැඹුරු කාරණයක්. ඒගොල්ලන්ගේ තෘෂ්ණාවක් තියෙන විදියක් නැහැනේ. ඒගොල්ලන්ගේ මේ අත්තිකිලමතාන යෝගය නම් ඒගොල්ලන්ගේ එකම පරමාර්ථය ඒගොල්ලන් කැමැතිම එක අත්තිකිලමතාන යෝගය නම්. ඒ කියන්නේ කැඳීම අඳුම් කරනු මරන්නේ ඔක්කොම අයින් කරලා දැඩි දුක් බීම එකක් නෙති. රාගයක් තියෙන විදියක්ම නැහැ. නමුත් ඒගොල්ලෝ රාගයෙන් බැඳුන ආත්ම සංඥාවක්. ඒතර මම උදාහරණයක් විදිහට දැක්ුවේ
ඔය විදිහට අපි එක එක්කෙනා ගිහි ජීවිතයේ හිටියත් පැවිදි ජීවිතයේ හිටියත් මොන තත්වයක හිටියත් අපි අහුවෙන අපි රැඳෙන අපි මැදිවන එක්තරා බන්ධනයක් තියෙනවා. ඒ අර සියලු සංස්කාරයන් ගොඩනැගීම පදනම් කරගත්ත උපදීන් ගොඩනගා ගැනීම සම්බන්ධතාවයන් දැඩිව ආසක්ත වීම පදනම් කරගත්ත පසුබිමක් තුළ ඒක ගොඩනැගෙන නිසා ඒ තණ්හක්කය කරන්ද ඒ විරාගයට එන්න බැරි වෙනවා. ඒ නිවනට පැමිණෙන්න බැරි වෙන්නේ ওই කාරණේ නිසා. ඒ නිසා විරාග සංඥාව කියන එක හරිම පුළුල් අර්ථයකින් ගැඹුරු අර්ථයකින් ක්‍රියාත්මක වෙන දෙයක්. අපිට මේ අර දෙයට කමක් නැහැ මේ දේවල් නැහැ කියලා අපිට එක එක දේවල් වර්ග කරන්න පුළුවන්. නමුත් අපි හිර වෙන එක්තරා තැනක් තියෙනවා. අපි අහු වෙන එක්තරා තැනක් තියෙනවා. අපිට මිදෙන්න බැරි වෙන විදිහට. ඒතර අන්නේ වීක් පොයින්ට් එක. ඒ දුර්වල ස්ථානය, ඒ තියෙන ගැටලුව මනවින් හඳුනා ගැනීම තමයි මේ විරාග සංඥාවේදී අපි ඇති කර ගන්න ඕන. විරාග සංඥාව වඩන්න ඕන. ඒ විදිහට සියුම් විදිහට අපි අර හඳුනා ගන්න අසීරු අපි කොහෙත්ම මෙතෙක් තාමත් දැකලා නැති තැනක වෙන්න පුළුවන් මේ හිර වෙලා. අපි කියන මං නම් මේ වල එකටවත් කැමති නෑ. ඒකක්වත් මට නම් ඕනේ නෑ. මම ඔක්කොම ඕන දෙයක් ඇත් කරන් ලෑස්ති කියලා කියන එක නෙමෙයි. එහෙම කියන්න පුළුවන්. එහෙම කියන්නේ ඒ අදහස් කරන්නේ එක්ක ගෙවල් දරවල් වල තියෙන දේවල් අනිකුත් දේවල් ඒ මේව සම්බන්ධයි විතරයි. ඔය කියන්නේ හිතන්න. ඒ නිසා අපි ඕනම කෙනෙක් අපි නොදන්නා තැනක හිර වෙන්න පුළුවන්. අපි මෙතෙක් කල තාමත් අද වෙනතුරු තෝරාගත්තේ තේරුම් ගත්තේ නැති තැනක අපි හිර වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට දැකීම තමයි මේ විරාග සංඥාව කියලා කියන්නේ. එතනින් මිදීම තමයි මේ තණ්හක්කේ නිරෝධ නිබ්බාන කියන අර්ථයන් වලට පැමිණෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් මොකක්ද කියන්න තියනවද? මුත් ගැටලුවක් ප්‍රශ්නයක් ආවා නම් එහෙම අහන්න පුළුවන්. හොඳයි. එන ඊළඟට අතමාචානන්ද නිරෝධ සංඥා. ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පරිසංචික්කති. අර විදිහටම දහස් ස්ථානයකට ගිහිල්ලා මේකේ කල්පනා කරනවා. ඒතං සන්තං ඒතං පනීතං යද්දං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පතිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානං. එතකොට ඒකත් අර විදිහටමයි ඉස්සෙල්ලත් අපි කිව්වේ අර විදිහටම සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පතිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානಂತಿ. එතකොට දැන් නිරෝධ සංඥාවේදී කියනවා අර විදිහටම ඒතං සන්තං ඒතං පනිතං. ඒක ඊටමත් සාන්තයි ශ්‍රේෂ්ඨයි උතුම්. ඒතං ප්‍රණීතං ඒක මිහිරි හොඳයි යහපත්. කොයි විදිහේ දෙයක්ද? සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පතිපටි නිස්සග්ගයෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානං. එතකොට නිරෝධ කියලා කියන්නේ නැති කිරීම කියන්නේ. විරාග කියලා කියන්නේ දුරු කිරීම ඉවත් කිරීම කියන. නිරෝධ කියන්නේ සම්පූර්ණයෙන්ම නැති කිරීම කියන්නේ. එතකොට ඒත් මේ ගනුදෙනුව තියෙන්නේ මේ සංකාර සමතෝ. සබ්බ සංකාර සමතෝ සබ්බෝ පතිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානං. එතකොට සියලුම ආකාරයේ සංස්කාර කිරීම සමතේටපත් වෙන්නට ඕන. සියලු ආකාරයේ උපදීන් දුරු වෙන්නට ඕන. ඒ අනුව සියලු ආකාරයේ ඇලීම් බැඳීම් දුරු වෙන්නට ඕන. එසේ දුරු වීම තමයි නිරෝධෝ නිබ්බානන්ති.
නිරෝධය කියලා හඳුන්වන්නේ නිබ්බාන කියලා හඳුන්වන්නේ නිරෝධ සංඥාව. එතකොට මේ දුරු කිරීම පිළිබඳව ඉවත් කිරීම පිළිබඳව ඉස්සලකේ ඇල්මක් බැඳීමක් නැති කරගන්නවා කියන එක විරාග සංඥාව. මෙතෙන්දී ඒ සියලු බැඳීම් දුරු කරනවා නැති කරනවා කියන අර්ථය නිරෝධ කියන එක. නිරෝධ කියන්නේ පැවැත්ම නැති කරනවා කියන එක. ඒ පැවැත්ම අවසන් කරනවා කියන එක. එතකොට මේ නිරෝධ සංඥාව මේ විදියට දුරු කළ යුතු මේ සංස්කාර කිරීම කියන ඒවත් මට අදාළ වූ දේවල් හැටියට හඳුනා ගන්න දේවල් සියල්ලම දුරු කළ යුතු ඉවත් කළ යුතු ගොඩට දාන්න ඕනෑ කියන අදහසින් දැකීම. එතකොට ඒක පුද්ගලයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සත්වයක් වෙන්න පුළුවන්, උපකරණයක් වෙන්න පුළුවන්, දෙයක් වෙන්න පුළුවන්, තනතුරක් වෙන්න පුළුවන්, සිද්ධියක් වෙන්න පුළුවන්, ඕන දෙයක්. මම නිතරම මේ වගන්ති ලයිස්ට් කියන්නේ අපි මේ එක්තරා දෙයකට විතරක් මේක හිතන්න හොඳ නැහැ. අපිට අදාළ වෙන කවර හෝ දෙයකට. කෙනෙක් යම් යම් දේවල් වලට කැමති නැහැ, නමුත් තනතුරු වලට කැමති. උදාහරණයක් ඇටියෙ එයාට සියලු දේවල් ටික වියදම් කරලා තනතුරක් ලබා ගන්න උත්සාහ කරනවා. සමහර අය දේශපාලන එහෙම දෙන අය කෝටි ගණන් වියදම් කරලා ඒ බලය තනතුර ගන්න උත්සාහ කරන්නේ. එතකොට තවත් කෙනෙකුට තනතුර ඕනේ නැහැ. අර වත්කම් ටික තියාගෙන ඉඳීමට එයා කැමති. වත්කම් වලට එයා කැමති. තවත් කෙනෙක් වත්කම් ටික ඔක්කොම වියදම් කරලා උනත් කමන්නේ අදාළ බලය තනතුර ගැනීමට කැමති වෙනවා. මේ නිසා මේක එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒක කාටවත් පැහැදිලිව කියන්න බෑ මේ ඔක්කොම එකක් ගැන කියලා එහෙම කියන්න බෑ. සමහර කෙනෙක් ඊටාම පුංචි දෙයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. එයාගේ ඇති වෙන ඇල්ම බැඳීම ඊටාමත්ම සරල කියලා එයාට ඒක ලොකු දෙයක් බවට පත් වෙනවා. තව කෙනෙක් බැලුවම අනේ මේ මනුස්සයාට පිස්සුවක් නෙමෙයි හැදිලා තියෙන්නේ මේ දඟලන්නේ කියලා එහෙම කියන්න පුළුවන්. මොකද ඒක එයාට අදාළයි. එයාට අවශ්‍ය දෙයක්. එයා අගය කරන දේ. එයාට ලැබිය යුතුමයි කියලා සලකන දේ. එයාට තියෙන්න ඕන කියලා සලකන දේ. ඒ නිසා මේක එක එක්කෙනාට වෙනස් වෙනවා. මේ ඇති කරගන්නා වූ හඳුනා ගැනීම. ඒතර ඒ නිසා ඒ කවර හෝ දෙයක් මගෙන් දුරු වෙන්න ඕනේ මොකද්ද, ඉවත් වෙන්න ඕනේ මොකද්ද කියන එක පිළිබඳව ඊට අදාළ වෙන සංස්කාරකයි. සබ්බ සංකාර සමතෝ වෙන්නේ එතකොට එහෙම. එතකොට අර රාගයට අදාළ වූ සංස්කාර ගොඩනැගීම් තියෙනවා. ඒ වගේම මේ සියලු සංස්කාර ගොඩනගා ගැනීම, උපදීන් ගොඩනගා ගැනීම, කන්හක්ෂය කිරීම කරන්න ඕන වෙන්නේ මොකද්ද? මේ නිරෝධේ නිබ්බාන නිරෝධ කිරීම සඳහා අදාළ වෙන දේවල්. ඒතර දුරු කිරීම සඳහා අදාළ වෙන දේවල්. ඒතර එහෙම වුණොත් තමයි තමන්ගේ හිත සම්පූර්ණයෙන්ම අර බන්ධනේ ලිහිලා ඉවත් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ ඒ විදිහට ඒක දැක්කොත් පමණයි. ඒ නිසා නිරෝධ සංඥාව කියලා කියන්නේ දුරු කිරීම සම්පූර්ණයෙන්ම නැති කිරීම කියන අර්ථයෙන් තමයි නිරෝධ සංඥාව කියලා කියන්නේ. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ නේ? ඔව්. කියන්නේ වෙනස් තමයි දැන් රාගයෙන් ඇතිවන්නා වූ බන්ධනය දුරු කරනවා, ඈත් කරනවා, ඉවත් කරනවා වගේ. රාගයෙන් ඇතිවන්නා වූ බන්ධනය ඉවත් කිරීම තමයි විරාග සංඥාව. බන්ධනයන් ලිහිල් කිරීම, බන්ධනයන් දුරු කිරීම. නිරෝධය කරන්නේ සම්පූර්ණයෙන්ම නැති කිරීම කියන්නේ. ඔව්. ඔව්. ඔව් මෙතෙන්දී දැන් මෙතෙන්දී අපි ගන්නේ දේපල වෙන්න පුළුවන්, සම්බන්ධතාවයක් වෙන්න පුළුවන් ඕනම දෙයක්. මෙතෙන්දී කියන්නේ ඒවා නැතුව ඉන්නවා කියන එකම නෙමෙයි. අපි තවත් තේරුම් ගත යුතු තාම වැදගත් දෙයක් තමයි මේ කියන හැම එකදීම මේවා නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. මේ සංඥාව ඇතුව ඉඳීම කියන්නේ. මේ සංඥාවේ වැදගත් වීම. ඒ කියන්නේ දැන් අපි කෝපය බින්දෙන්න පුළුවන් එකක් බව දන්නවා. නමුත් කෝපේ බින්දලා දාන්නේ නැහනේ අපි. කෝපෙන් තේ බොනවා, වතුර බොනවා, ඒක පාවිච්චි කරනවා, පිරිසිදු කරනවා, හොදලා පිය දාලා කබඩ් එකේ තියෙනවා. නේද? ඒක අපි ඒකට තාමත්ම හොඳට ගෞරවයෙන්, ඊටාම සැලකිල්ලෙන් අපි ඒක කෙරෙහි පිළිපදිනවා.
කෝප්පේ. අපි ඒක නැති වෙන දෙයක් කියලා ඒක කඩලා බිඳලා දාන්නේ නැහැනේ, කුඩු කරලා දාන්නේ නැහැනේ ඒක නැති වෙනවා කියලා. ඒ නිසා කෝප්පේ කෙරෙහි පිළිපදින ක්‍රමයක් තියෙනවා. ඔය විදිහටමයි අනිකුත් සියලු දේවල් සම්බන්ධ. අපේ ගෙවල් දොරවල් අඳුම් පැළඳුම් ආභරණ යාන වාහන අනිකුත් තියෙන දේවල් වත්කම් දේවල් ඕන එකක් අපිට පරිහරණය කිරීම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ පරිහරණය කරන එක තවදුරටත් මට ගැටලුවක් ඇති කරන සුළු නම් එතෙන්දි ඒ දෙස බැලිය යුතු ආකාරය. ඔව්. හරි. එතකොට ඊළඟට කියනවා කතමා චානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. ආනන්දය මේ සියලු ලෝකෙහි අනබිරත සංඥාව. සබ්බ ලෝකේ කියන එක ගත්තාම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සියල්ලනේ අපි ලෝකය කියලා ගන්න. මේ ස්කන්ධ පංචකයනේ. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ කෙරෙහි ඇති කරගන්නා වූ බන්ධනයට කියනවා උපාදාන කර ගැනීම කියලා. එතකොට පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා උදාහරණ ඒ නිසානේ උපාදාන ස්කන්ධ. එතකොට ලෝකය කියලා දහමේ කතා කරන්නේ බුදුදහම තුන ලෝකය කියන එක කොතනක හරි කතා කරනවා නම් මේ ලෝකය කියන අර්ථයෙන් එතෙන්දී රූප වේදනා සංඥා සංකාර තමයි අදාළ වෙන්නේ. ඒකේ තේරුම මේ පහට සියල්ලම අයිති. මේ විශ්වයේ තියෙන සියලුම දේවල් මේ පහට අයිති. මේ පහට අයිති නොවන තවත් එකක් නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහට අඩංගු නොවන අදාළ නොවන තවත් දෙයක් නැහැ. ඒ නිසා මේ පහ ලෝක කියන අර්ථයෙන් කතා කරනවා, ලෝක විශේෂ වශයෙන් කතා කරනවා. මොකද ලෝකයේ තියෙන සියලුම දේවල් පිළිබඳව වර්ගීකරණයක් තමයි මෙතන තියෙන්නේ. ලෝකයේ කිව්වම මේ පහ අයිති. ඒ පහ වෙනම තිබුණාට ඉතින් වැඩක් නැහැනේ. ඒ පහ මට අදාළ වුණාම අපි එතෙන්දි කියනවා උපාදාන කරගන්නවා. උපාදාන කරනවා කියන වචනේ තේරුම අල්ලා ගන්නවා, බැඳ ගන්නවා, අදාළ කර ගන්නවා, විශේෂ කර ගන්නවා, ප්‍රස්තුත කර ගන්නවා කියන ඒ වචන තමයි ඒකේ තේරුම. එතකොට මේවා මට මේ ලෝකයේ තියෙන දේවල් මට අදාළ වුණොත් ඒක මගේ ලෝකේ බවට පත් වෙනවා. මගේ ලෝකය කියලා අපි කතා කරන්න වෙන්නේ මේ තියෙන පහ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා ඇසුරු කරගත්ත බන්ධනයන් ගොඩනගා ගැනීම තුළින්. එතකොට ඒ නිසා මේ බික්ඛු යේ යමෙක් ලෝකේ උපායුපාදානා චේතසෝ චේතසෝ අදිත්‍යානාභි නිවේසානුසයා තේ පජහන්තෝ විරමති න උපාදියං. එතකොට යම් කිසි කෙනෙක් මේ ඇතිවන ලෝකය සම්බන්ධයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා සම්බන්ධයෙන් ඇති කරගන්නා වූ යම් කිසි චෛතසිකයන් ප්‍රමාණයක් නැත්තම් ඒක අදිත්‍යානාභි නිවේසානුසය. ඒක අභිනිවේෂණය කරන්නේ නැහැ. තමන්ගේ ඕනෑකමින් තමන්ට අයිති කරගන්නා අර්ථයෙන් තමන්ට අදාළ කරගන්නා අර්ථයෙන් අභිනිවේෂණය කිරීම කරන්නේ නැහැ. ඒ පජහන්තෝ ඒවක දුරු කරනවා, විරමති ඉවත් කරනවා, න උපාදියන්තෝ තමන්ට නැවත ඇති කරගන්නේ නැති වෙන විදිහට ඒව දුරස් කරගන්න. එතකොට අනබිරත. එතකොට අබිරත නෙමෙයි අනබිරත. ඒ කියන්නේ තමන් කැමති වෙන, තමන් ප්‍රිය වෙන, තමන්ට අදාළ කරගන්න දෙයක් වශයෙන් නෙමෙයි මේ කවරෝ ආකාරයේ මිනිස් සිත තුළ ඇති වෙන චෛතසිකයන් තමන්ට
අදාළ තමන්ට අවශ්‍ය වෙන තමන්ට සම්බන්ධ වෙන දේවල් හැටියට සලකන්නේ නැතුව ඒවා ඉවත් කරනවා ඈත් කරනවා නැවත ඇති නොවන ආකාරයෙන් තමාගේ සිත නිදහස් කරගන්න. එතකොට ඒසේ කිරීමයි සබ්බ ලෝකේ අනබිරත සංඥාව වෙන්නේ. තමන් මේ තත්ත්වයට දැන් එන්න පුළුවන් වෙන්නේ මේ කලින් ටික කිරීම නිසා. මොකද්ද? ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා කරපු නිසා තමයි තවදුරටත් තමන්ගේ සිතට ඇතිවන්නා වූ චෛතසිකයක් ඇතනම් මේ රූප හැටියට, වේදනා හැටියට, සංඥා හැටියට, සංකාර හැටියට කවර හෝ මාර්ගයකින් කවර හෝ විෂයක් ඔස්සේ තමාගේ හිතට ඇතිවන්නා වූ යම් කිසි චෛතසිකයක් ඇතනම් ඒක අභිනිවේෂණය කරන්නේ නැහැ. තමන්ට කැමති, තමන්ට ඕන, තමන්ට අදාළ වෙන දෙයක් හැටියට අභිනිවේෂණය කරන්නේ නැතුව ඒ සියල්ල දුරු කරලා ඈත් කරලා නැවත ඇති නොවන ආකාරයෙන් දුරස් කරගන්නට යම් කිසි කෙනෙක් ගන්න උත්සාහය තමයි අනබිරත සංඥාව වෙන්නේ. ඒක ඒ අනුව තමන්ගේ සිත දෙස හැම වෙලේම පරීක්ෂාවෙන් බලමින් මේ ඇති වුණු චෛතසිකය කවර ආකාරයේ චෛතසිකයක්ද කියලා බලන්න පුළුවන්කම. එසේ ඇති වෙන චෛතසිකයක් ගානේ ඒ බඳු චෛතසිකයක් ඇති වුණොත් එහෙම ඒ චෛතසිකය අර දුරස් කිරීම ඉවත් කිරීමට ලෑස්ති පිට ඉඳීම. එසේ නොවන චෛතසිකාවට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා හැම වෙලේම එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි හැම වෙලේම මතක තියාගන්න ඕනේ මේ ඕනෑම දෙයක් අදාළ වෙන මේ සංඥාව ඕන වෙන්නේ එහෙම සර්පේක් විදිහට හිතාසට ආවොත් පමණයි. නැතුව මොන වෙන්නේ නැහැ. දැන් මේ අපි අපේ ගෙදරට මේ අපි ඉන්න තැනකට කුරුල්ලෙක් ආවා කියලා අපි බය වෙන්නේ නැහනේ. ඒ කුරුල්ලා ඉල්ලා පොඩ්ඩක් එමේ බලලා සින්දුවක් කියලා යන්න පුළුවන්. අපි ඒ සම්බන්ධයෙන් කලබල වෙන්නේ නැහැ. නමුත් අපේ ගෙදරට සර්පෙක් ආවොත් එහෙම අපි ඒ සම්බන්ධයෙන් ඒ සර්පයා ඉතාම ඉක්මනින් මෙහෙ දැන් සර්පයෝ නැහැ මම ලංකාවේ උදාහරණයකට කියන්නේ. ලංකාවේ නැති අපේ ගෙදරට සර්පෙක් ආවොත් එහෙම අපි ඔක්කොම වැඩ ටික නවත්තලා ඒ සර්පයා ඉවත් කරලා ඉවර වෙලානේ ඒක කරන්නේ. දැන් අපිට වැඩක් තියෙනවා පස්සේ සර්පයා අයින් කරනවා කියලා වෙන වැඩක් කරන්නේ නැහැ නේ. ඒ වෙලාවේ අපි කෙසේ හෝ අර ආපු සර්පයා හැංගුණොත් එහෙම ගේ ඇස්සේ බඩුමුට්ටු ටික ඔක්කොම ඇදලා හරි ඒ සර්පයා හොයාගෙන එයා අයින් කරලා ඉවර වෙලා තමයි අපි ඊතුරු වැඩ ටික කරන්න පටන් ගන්නේ. මෙන්න මේ විදිහට අපේ සිතට යම් කිසි ආකාරයේ කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් ආවොත් ඒක සම්බන්ධයෙන් තමයි අපි මේ විරාග සංඥාව, නිරෝධ සංඥාව, අනබිරත සංඥාවන් ගොඩනගා ගන්න අවශ්‍ය වෙන්නේ. අර විදිහේ විතර්කයක් අපේ හිතට ආවොත් තමයි. එහෙම නැතුව කුසල ආරම්මණයක් ඇති වුණාට යහපත් වූ සිතක් ඇති වුණොත් ඒක සම්බන්ධයෙන් අපට ගැටලුවක් නැහැ. ඒකත් එක්ක නිවැරදිව යහපත්ව ජීවත් වෙන්නයි තියෙන්නේ. එහි වාසය කරන්නයි තියෙන්නේ. එසේ නොවන විදිහකින් අපේ සිත්වලට යම් කිසි ආකාරයකින් ආවොත් එහෙම අර සර්පේක ඇතුළු වුණා වාගේ කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් ආවොත් ඒවත් එක්ක තමයි මේ ගනුදෙනුව කරන්න වෙන්නේ. ඒතර ඒ සම්බන්ධයෙන් අපේ විරාග සංඥාව තියෙන්න ඕනේ, නිරෝධ සංඥාව තියෙන්න ඕනේ, සබ්බ ලෝකේ අනබිද සංඥාව තියෙන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් මේ සති සම්පජඤ්ඤය ඕන වෙන්නේ, සිහියෙන් නිවීම ඕන වෙන්නේ, තේරුම් ගැනීම ඕන වෙන්නේ, වටහා ගැනීම ඕන වෙන්නේ. ඒ සඳහායි එතෙන්දී අපිට ඒක ඕන වෙන්නේ. ඒකටයි සබ්බ ලෝකේ අනබිද සංඥාව කියලා කියන්නේ. දැන් අපි කවපයි භාගයක් වගේ තියෙන. ඒ වෙලාව මම වෙන් කරන්නම් අපිට සාකච්ඡා කරන්න මොන හරි තියෙනවා නම් හොඳයිද? දැන් මියුට් එක අවශ්‍ය කෙනෙක් මියුට් එක අයින් කරලා අපිට පැය භාගෙ තියාගමු යමක් කතා කරන්න මේ සම්බන්ධයෙන් හෝ ඊට අදාළව හෝ යමක් තියෙනවා නම් තියනවාද? අනික් අයටත් ඇහෙන්න කියන්න දෙයක් තියෙනවා නම් එහෙම කියන්න. ප්‍රශ්නයක් ඇති දෙයක් තියෙනවා නම් එහෙම කියන්න. මට කියා දෙන්න දෙයක් තියෙනවා නම් එහෙම කියා දෙන්න. ආන්දරනේ අර දස සංඥාතික
පුළුවන්. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, ප්‍රහාණ කියනවා. විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා. සබ්බ ලෝකේ අනබිරත සංඥා. ඒක එකක් තමයි. ඔව්. සබ්බ ලෝකේ අනබිරත සංඥාව කියන එක එකක්. සබ්බ ලෝකේ අනබිරත සංඥා. පොඩ්ඩක් ඉන්නේ. සබ්බ ලෝකේ අනබිරත සංඥා ඊළඟට සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. ඔව් සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා ඊළඟට කරන්න තියෙන්නේ ඒක තමයි. සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා ඊළඟට ආනාපාන සති. එතකොට අපි කරලා තියෙන්නේ 8ක් කරලා තියෙනවා දැන්. තව කරන්න තියෙන්නේ සබ්බ සංකාරයේසු අනිච්ච සංඥාවයි ආනාපාන සතියයි. මොකද තියනවාද එහෙම? මියුට් වෙලා තියෙන්නේ. සමහරවිට ඔව්. සමහරවිට අර අටවෙනි සංඥාවට උදාහරණයක් දෙන්න පුළුවන්ද සමහරවිට? අට කිව්වේ දැන් මේ අනබිරත සංඥාවද? සත්‍ය කියප එක නේද? දැන් අපි දැන් කතා කරපු එක සංසන්ති. ඔව් දැන් කතා කළේ සබ්බ ලෝකේ අනබිරත සංඥාව. ඒක. අපි අහන්නේ විසන්නවද? ඒක. එතකොට එතෙන්දී උදාහරණයක් දෙන්න කියලා අමාරුයි. මොකද උදාහරණයක් දෙනවා කියන්නේ එකේ මේක දැන් මේ තියෙන චෛතසික ගැන කතා කරන්නේ චේතසෝනේ. ඒකේ ඒ ලෝකේ උපාදාන ඇති වෙමින් පවතින සමා වෙනස චෛතසිකයක පොඩ්ඩක් ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්? mental factors කියන්නේ. චිත්ත චෛතසික කියලා දෙකක් තියෙනවානේ. චිත්ත කියන්නේ සිත, චෛතසික කියලා කියන්නේ සිතට ඇති වෙන සිතුවිලි. ඒකෝට සිතුවිලි වලින් තමයි හිත සකස් වෙලා තියෙන්නේ. සිත කියන එක සකස් වෙන්නේ සිතුවිලි වලින්. එතකොට සිතුවිලි වලින් තොර සිතකුත්, සිතකින් තොර සිතුවිලිත් නැහැ. ඒ දෙක අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධයි. ඒ කියන්නේ එකිනෙකට බැඳිලා තියෙනවා. ඒ දෙක අනන්‍යයි. අපිට සිතුවිලි වලින් තොර සිතක් ගැන කතා කරන්නත් බෑ. සිතක් නැති වෙනක සිතුවිලි ගැන කතා කරන්නත් බෑ. සිතුවිලි වලින් සකස් වෙන්නා වූ ප්‍රවාහයේ සමස්තයට කියන වචනයක් තමයි සිත කියන්නේ. වෙන විදිහට ගත්තොත් සිත කියලා එකක් නෑ ඇත්තටම. ආශ්‍රිතව ගත්තොත් සිත කියලා එකක් කියන්න බෑ එහෙම. සිතුවිලි තියෙන්නේ. ඒ සිතුවිලි සමුදායේ සංවිධානයේට තමයි අපි සිත කියලා කතා කරන්නේ. අපි විවහාරයට අපි සිත කියලා කතා කරනවා. මම මේකට නිතරම කියන උදාහරණයක් තමයි අපි වැස්ස කියලා. වැස්ස කියලා අපි වැහි බින්දු එකින් එක අහසින් වැටෙන එකටනේ.
එතකොට වැහි බිඳු එකින් එක වැටෙනකොට ඒක 10000 වාරයක් ලක්ෂ වාරයක් වැටෙනකොට ඒ සමස්තට කියන අපි වැස්ස කියලා. ඒ වගේ චෛතසිකයන් සිතුවිලි අපේ හිතේ එකින් එක අතරක් නැතුව දිගින් දිගටම එහෙම දිගින් දිගටම එන වැඩේට කියනවා අපි සිත කියලා. එතකොට ඒ නිසා චෛතසික තමයි තියෙන්නේ. උපාදාන ඇති වෙමින් පවතින. ඒ කියන්නේ නිරන්තරයෙන්ම ඇතිවන්නා වූ චේතස ඒ චෛතසිකයන්ට අදිත්‍යානාභි නිවේසනය තුනක් කියන්නේ හඳුනා ගන්නවා. ඒක ඒවා Tamanට අදාළ වෙන විදිහට Tamanගේ අවශ්‍යතාවයක් සඳහා ඇතිවන්නා වූ දේවල් හැටියට අභිනිවේෂණය කරද්දී අභිනිවේෂණය කරනවා කියලා අපි ඒවා හඳුනා ගන්නවා. ඒවා තේරුම් ගන්නවා. මට ඕන එකක් මට මේ සිතුවිල්ල මට ඕන නිසානේ ඇති වෙන්නේ. එතකොට මට මා තුළ ඕනෑකමක් තියෙනවා ඒ සිතුවිල්ල ඇති වෙන්නේ. ඕනෑකමක් තියෙන නිසා තමයි ඒක ඇති වෙන්නේ. එතකොට දැන් රහතන් වහන්සේට ඒක ඇති වෙන්නේ නැහැ. සෝසතර මෙතන උපාදානය වෙන හින්දාද ඒතර වෙන්නේ. ඔව්. දැන් ඒ උපාදාන කර ගැනීම වලින් තව පොඩ්ඩක් එහාට ගිහිල්ලා ඊට වඩා ගැඹුරු විදියට තමයි මෙතෙන්දි කියන්නේ. එහෙම චෛතසිකයන් මගේ හිත තුළ ඇති වෙන්නේ මට ඕන හින්දා. මට නැත්නම් ඇති වෙන්නේ නෑනේ. දැන් අපේ හිත වලට එනවා නේද සමාජාට එකපාරට තරහකින් නොවනාපයක්. මට ඒක ඕනෙත් නෑ ඒකට ඇති වෙනවනේ නේද? දැන් අපි ධර්මයේ පිළිබඳව වන භාවනාවන් පිළිබඳව උනන්දුවෙන් යම් දේවල් කරමින් ඉන්න කෙනෙක්ට සමහර නොරිසීමක්, කලකිරීමක්, එපා වීමක්, පොඩි නොමනාපයක් ඔහොම එකක් ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙන්න ඕන හින්දානේ. එහෙයි. ඇති වෙන්න ඕන නම් ඇති වෙන්න ඕන නැත්නම් ඇති වෙන්නේ නැහැනේ. එතකොට ඒ කියන්නේ මා තුළ තාම සියුම්ම අර මේ හැඟවිලා තියෙන අනුසය වශයෙන් අපි කියන්නේ අනුසය වශයෙන් කියලා. එතකොට ඒ අනුසය වශයෙන් හැංගිලා මගේ සිත තුළ තියෙනවා එහෙම තරහක් ඇති කර ගැනීමේ ඕනෑකමක් ගැටෙන්න තියෙන ඕනෑකමක් මගේ හිත ඇස්සේ තියෙනවා. ඒ තියෙන නිසා තමයි ඒ සිතුවිල්ල එන්නේ. දැන් අපි මීට කලින් කාම විතක්කන් නාදිවාසේති පජාති විනෝදේති බ්‍යන්ති කරෝති කිව්වා. ව්‍යාපාද විතක්කන් නාදිවාසේති පජාති විනෝදි බ්‍යන්ති කරෝති කිව්වා. ඊළඟට විහිංසාව විතක්කන් ගැන කිව්වා. ඔය ඔක්කොම කරලා දැන් එහෙමනම් ඔක්කොම නැති වෙන්න බෑ. ඔක්කොම නැති වෙලා නැහැ. එහෙම කියලාට එහෙම අපි උත්සාහ කළාට එහෙම දැඟලුවට එහෙම මහන්සි වුණාට අපි ඕනකමින් ඒවා විනෝදයේති බ්‍යන්ති කරෝති අනුභවං ගමේති කියලා අපි එහෙම කළාට තව දුරටත් හැංගිලා සැඟවිලා තියෙනවා අපේ සිත්වල ඒ ලෝකයට ඇති කරගත්ත සම්බන්ධතාවයේ මත ඇතිවෙච්ච සියුම් අනුසය සංගවීම් තියෙනවා. ඒ සංගවීම් ටික ඉතාමත්ම පරීක්ෂාවෙන් හඳුනාගෙන ඒකත් ඉවර කරන්න අයින් කරන්න උත්සාහ කරන්න ඕනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහටම අදාළ වූ උපාදානයන් වශයෙන් එන කවර හෝ දෙයක් තියෙනවා නම් ඉතාමත්ම සියුම් පරීක්ෂාකාරීව බලන්න ඕනේ. දැන් තව එකක් තියෙනවා මේ සංඥාවන් 10 ගැන මෙහෙම කියනකොට මේකට අනිච්ච සංඥාව අවසන් කරලා අනාත්ම සංඥාවට එනවා, ඒක අවසන් කරලා අසුභ සංඥාවට එනවා, එහෙම නෙමෙයි. අනිච්ච සංඥාව ගැන කියනකොටම අනාත්ම සංඥාවත් ඒක ඇස්සේ තියෙනවා. අනිච්ච සංඥාවයි අනාත්ම සංඥාවයි උදව් වෙනවා අනිවාර්යයෙන්ම අසුභ සංඥාව ගොඩනගා ගන්න. ඒ තුනම අදාළ වෙනවා ආදීනව සංඥාව. එහෙම තියෙන නිසා තමයි පහන සංඥාව ඕනේ, විරාග සංඥාව ඕනේ, නිරෝධ සංඥාව ඕනේ, සබ්බලෝක අනිවිද සංඥාව ඕනේ වෙන්නේ. එතකොට ඒ නිසා මේවා එකිනෙකට ප්‍රතිබද්ධ, එකිනෙකට සම්බන්ධයි. ඒක ඉන්ටරැක්ෂන් එකක් තියෙනවා හැම වෙලේම නෙට්වර්ක් එකක් වගේ. ඒකට ඒ නෙට්වර්ක් එක ASCII තමයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒ නිසා කවර මට්ටමකදී හෝ මේ විදිහට
ලෝකයට මාව ගැට ගහන ලෝකයක් සමග මාව ගැටීමක් ඇති කරන ලෝකයක් සමග මාව හැප්පෙන කවර හෝ චෛතසිකයක් තමාගේ හිතට එනවනම් ඒක දැකලා ඈත් කරන්න ඒක ඉවත් කරන්න ඒක නැවත ඇති නොවන ආකාරයට සකස් කරගන්න මගේ ඕනකමක් හැම වෙලේම නිරන්තර කන්ටිනියස් ඕනකමක් තියෙන්න ඕන හිතේ. එතකොට සමහරවිට මෙතන කතා ඒක ගොඩක් පැහැදිලි. සමහරවිට එතන කතා කරනකොට ඒක ඉවත් කරන්න ඕනකමක් තියන්න ඕනේ කියලා නෑ. ඊට පස්සේ ඔව්. එතන කොහොමද නැති කරන්නේ? ඒකත් කොහොමද නැති කරන්නේ කියලා. දැන් ඉවත් කරන ක්‍රමය තමයි මේ තියෙන දැන් ඉදිරියට අපි කතා කරනවා ඒක. හරි හරි. ඒක ලියන හැටි තමයි ඊළඟට අන්තිමට කතා කරන්නේ. මේක මේ සංඥාවේ ඉන්න ඕන කියන එක තමයි දැන් මේ කියන්නේ. දැන් කියන්නේ. හරි. සංඥාව බොහොම කියන්නේ ස්තුතියි. මට ඒක ඉස්සෙල්ලා චුට්ටක් තේරුණා මදි. දැන් තේරෙනවා. බොහොම ස්තුතියි. මේ සුදුසුකම් 10 ඇතුව ඉන්න ඕන. මේවා තමයි වෙපන්ස්. මේවා තමයි මේ සූදානම් වීම. මේ 10 නැද්දේ හිටියොත් තමයි අපිට මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ. කියන එකයි තේරුනේ. ඒ ඔක්කොම එකට ඉන්ටර්ලින්ක්ුත් වෙනවා නේද? අනිවාර්යෙන් මේ හැම දෙයක්ම මම ධර්මයේ සම්බන්ධයෙන් නිතරම කියන දෙයක් තමයි ඒකින් එකක් වියුක්ත නැහැ. ඒ කියන්නේ ඈත් වෙලා නැහැ. සෙපරේටඩ් නෙවෙයි. ඒ ඔක්කොම ලින්ක්ස් තියෙනවා හැම එකේම. බොහොම ස්තුතියි සහෝදරයා. තවත් තියනවාද අදහස් හෝ අනික් අයටත් ඇහෙන්න කියන්න දෙයක් තියෙනවා නම් එහෙම කියන්න. මේ සංකාර කිරීම කියන එක පිළිබඳව මම මේ සියලු දෙනාගෙන්ම ඉල්ලා හිටිනවා මේ ඔය ඔබ භාවනා කරන වෙලාවක ඔබ වෙන් කරගත්ත වෙලාවක් ඇතිනේ දවසේ යම් කිසි අවස්ථාවක භාවනාව සඳහා ඒ වෙනද කරන ඒ අභ්‍යාස ටික කරලා ඉවර වෙලා මේ සංස්කාර කිරීම පිළිබඳව නැවත හිතන්න. මොකද ඒක හරි සියුම් එකක්. අපිට වචන වලින් කියා දෙන්න හෝ වචන වලින් තේරුම් ගන්න බැරි විදිහ එකක් තියෙනවා. අපිට දැන් මදුපිණ්ඩික සූත්‍රයේ කියන විදිහ හරියම පැහැදිලිව නිරවුල්ව සරලව කියා දීලා තියෙනවා ඒකම ගැඹුරු කාරණේ. එහෙම වුණාට මේ වචන ධර්මයේ කියන එකේ ස්වභාවය තමයි වචන හරහා ගන්න බෑ. බෑ කියන්නේ එහෙම ඒක අවබෝධයක් බවටයිපත් වෙන්න ඕනේ. වචන වලින් කටපාඩම් කරගෙන වචනය සූත්‍රය කියවලා ඒ සූත්‍රය දැම්මට තේරුණා කියලා ඒකට හරියන්නේ නැහැ. මේක අපේ අවබෝධයක් බවට පත් වෙන්න. ඇත්තටම ඒක මම පැහැදිලිවම දන්නවා වචන වලින් කියා දෙන්න බෑ මේ සංකාර වෙන්නේ මෙහෙමයි කියලා. ඒ නිසා ඔබ මේ භාවනා කරලා ඉවර වෙලා අනිත් වෙනදා Tamanට පුරුදු භාවනාවන් අභ්‍යාසයන් කරලා ඉවර වෙලා මේ සංකාර ගොඩනගන්නේ කොහොමද කියන එක පිළිබඳව විදහාසේ සැහැල්ලුවෙන් හිතන්න ඕනේ තේරුම් ගන්න ඕනේ කොහොමද මේ සංස්කාර මගේ හිතේ හැඩ ගැසෙන්නේ සකස් වෙන්නේ කියලා. මොකද මේ ඔක්කොම පදනම් වෙන්නේ මේ සංස්කාර කිරීම සමග. දැන් මේ සබ්බ සංකාර සමතෝ සබ්බූපත්ගඩිය ඉස්සද්ද. එතකොට විරාග සංඥාවේදී කියනවා නිරෝධ සංඥාවේදී කියනවා සබ්බ සංකාර සමතෝ සබ්බූපත්ගඩිය ඉස්සද්දෝ කියනවා. එතකොට චේතසෝ අදිත්‍යානාවි නිවේසානුසය කියලා කියනවා. එතෙන්දි ඒක අදාළ වෙනවා. එතකොට මේ හැම තැනකදීම මේ සංස්කාර කිරීම පිළිබඳව කියවෙනවා. ඒතර සංස්කාර කිරීමක් කියන එක වචනයෙන් අපි කියනවා යම් කිසිවක් අපි මේ මගේ කරගන්නවා. එහෙම නැත්නම් මගේ දැනුමක් බවට පත් කරගන්නවා. එතකොට කියලා විවිධ වචන කියනවා. එතකොට දැන් අපි මේ ලබාගත් අවබෝධයක් තියෙනවානේ මේ
මොනවද සංඥා පිළිබඳව. එතකොට සංස්කාර කිරීමක් සඳහා සංඥාවක් ඕනෙමයි. සංඥාවක් තිබුණොත් තමයි සංස්කාර කිරීමක් එන්නේ. එතකොට සංස්කාර කිරීම කියන එක අතිශය වැදගත් කාරණය. ඒ වගේම එහිදී සංඥාවන් කියන එකත් අතිශය වැදගත් කාරණයක්. මොකද යම් කිසිවක් සංස්කාර කිරීමක් බවට පත් වෙන්නේ සංඥාවකින් උදව් කළොත් තමයි. ඒක ඇනෙන්නේ දැන් ගල් වැලි සිමෙන්ති තියෙනවා. ඒක අනන්න එපා. ඒකට වතුර දැම්මේ නැත්නම් ඇනෙන්නේ නැහනේ. මොන විදියකින් හරි ඒවා මේ අපිට ආයතරයක් වෙන් කරන්න පුළුවන්. ගල් ටිකයි වැලි ටිකයි සිමෙන්ති ටිකයි වෙන් කර ගන්න පුළුවන්. විවිධ උපක්‍රම කරලා මේ අපිට පස්සේ අවස්ථාවක්. නමුත් මේක වතුර දාලා ඇනුවොත් තමයි ඇනෙන්නේ. අන්න ඒ වගේ මේ සංඥාවකින් දීපු උදව්වකින් තමයි මේ සංස්කාර ගොඩනැගීම සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් සංඥා ඔහේ තියෙන නිකන් ලෝකේ තියෙන වෙනම සංඝටකයන් හැටියටයි තියෙන්නේ. ඒවා ඇනෙන්නේ අර රාග ද්වේෂ මොහ කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක වලින් පෝෂණය ලැබපු එහෙකින් තමයි සංඥාවකින් තමයි මේක ඇනෙන්නේ. එතකොට මේ සංඥා ගොඩනැගෙන්න කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක තමයි උදව් කරලා තියෙන්නේ. ඒවයි උදව්වෙන් තමයි මේ සංඥා ටික ගොඩනැගිලා තියෙන්නේ. ඒ නිසා ඒ සංඥා වලින් කරන උදව්වෙන් තමයි අර ආපු අරමුණ මේ අනාගන්නේ මට ඕන හැටියට අනාගන්න. බක්තික තිබුණාම බක්තික අපි අනාගන්න කන්නේ ඉස්ස කරගෙන කරගෙන ඒ විදිහට අපි මේක අනාගන්නේ මේ සංඥාව දෙන උදව්. ඒ සංඥාවන්ට උදව් වෙන්නේ මේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක කියන ඒවා තමයි මෙතෙන්දී මේ අදහස් කරුවන් හැටියට හැම එකම සම්බන්ධ. එතකොට ඒකෙන් සම්බන්ධ වෙන එකෙන් සිද්ධ වෙන අවුල ලියන්න තමයි මේ අනිත්‍ය සංඥා අනාත්ම සංඥා අසුභ සංඥා කියන මේ සංඥාවන් යොදාගන්නේ. මොකද ඒවට ප්‍රතිවිරුද්ධ දේවල් වලින් තමයි මනස මෙහෙම. හැම වෙලේම නිත්‍ය සංඥාව, ආත්ම සංඥාව, සුභ සංඥාව කියන ඔය දේවල් සම්බන්ධයෙන් සුඛ සංඥාව ඒවා අයිති කර ගැනීම ඕනකම මට ගැනීමේ අයිතිකම දිගටම තියාගන්න ඕනකම ඒවට තියෙන ඇලීම බන්ධනය කියන ඒ අදහස් ටික ඔක්කොම ඇති වෙන්නේ අර කිව්ව සංඥාවන් අර වැරදි සංඥාවන් 10 මාළඟ තියෙන නිසා තමයි ඒක වෙන්නේ. ඒක තමයි අර කාම ව්‍යාපාද විහිංසා විතර්ක උදව් වෙන්නේ. එතකොට ඒක මේ කාමයේ කියන එක තියෙනවා නම් ව්‍යාපාදයේ තියෙනවා නම් විහිංසාව තියෙනවා නම් තමයි අපි මේ ඔක්කොමත් එක්ක ගැටෙන්නේ. එහෙම නොගැටී ඉන්න පුළුවන්කම ඇති වෙන්නේ ඒ පිළිබඳ සංඥාවන් ඉවත් කරගන්න. ඒකට සංඥා විරන්තස්ස සංඥාවන් දුරු කර කිරීමෙන් කොහොමද මේ අවුල් ටික ලියලා සංස්කාර කිරීම ඉවත් කරන්නේ කියන එක ගැන හඳුනා ගන්න ඕනේ. ඒ නිසා මා කවර හෝ දෙයක් ආවම මම ඒක කොහොමද මගේ සිත විසින් මගේ කරගන්නේ කොහොමද? මම ඒකත් එක්ක පැටලෙන්නේ ඇයි මේ කියන එක හඳුනා ගැනීම අපි සියුම්ම පරීක්ෂා කරන්න ඕනේ. අපේ හිතේ නිදහස් බව, නිස්කලංක භාවය ඇති වෙන්නේ එහෙම හඳුනා ගැනීමක් සිද්ධ වෙනවම තමයි. ඔව්. සමහරවිට කියවනේ දැන් අපිට භාවනා කරලා අපි ඒ කියන්නේ දැන් හැමදාම උදේට පැයක් අපි භාවනා කරනවා නම් ඊට පස්සේ එහෙම බලන්න කියලා දැන් ඒ කියන්නේ දැන් මම දවස් 30 එහෙම බලන එක එහෙම බැලුවද කියන්නේ නැත්නම් තව විනාඩි ගානක් ඉඳගෙන මොන හරි බල එහෙම මොන හරි. ඔව් දැන් ඒ මම මේ කිව්වේ මොකද එක එක්කෙනා පුරුදු කරලා තියෙන භාවනා විශේෂයන් භාවනා වර්ගයන් ඔය දේවල් තියෙනවනේ නේද තමන් පුරුදු කර ක්‍රමයක් ඒ මොකක් හෝ එහෙම කළාට කමක් නැහැ. අර එහෙම පස්සේ තමන්ගේ හිත සියුම් වෙනවනේ තියුණු වෙනවනේ. කෙනෙක්
ඔය කර්මයේ හෝ භාවනාවක් කළාට කමන්නේ කවර එකක් වුණත් හොඳයි. එසේ කිරීම නිසා ඒ හිත මොහත් වෙනවා, තියුණු වෙනවා, කීන් වෙනවා. එතකොට එහෙම වෙච්ච වෙලාවක තමයි අපි අර විදිහේ අරමුණක් අරගෙන බලන්න ඕනේ. එතකොට ඒක හොඳට තේරෙනවා. එහෙනම් ඒ බඳු අවස්ථාවක අර හිත තියුණු කරපු හොඳින් මෙහෙවපු අවස්ථාවක තමයි ඒක හොඳින් Tamanට වැටහෙන්නේ තේරෙන්නේ. ඒ නිසා ඒ බඳු අවස්ථාවක බලන එක හොඳයි කියලා ඒක. ඉතින් ඕනෑම අවස්ථාවක අපිට අවදියෙන් ඉන්න පුළුවන් ඕනෑම දෙයක් වාහනයක් වලගෙන යද්දී වෙලා ගන්න පුළුවන්. ඒක වැඩක් කරද්දී වෙන්න පුළුවන්. ඕනෑම වෙලාවක මේ සම්බන්ධ සිතුවිලි අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතර එහෙම අපි අභ්‍යාස කරනකොට එහෙම සමහර විට හිතු අවස්ථාවක තමයි ඒක අපිට තේරෙන්නේ. ඒක තමයි හැටි. මොකද දැන් අපි කියමු පැයක් භාවනා කරා කියලා උදේට. උදේ පාන්දර පැයක් කළා ඊට පස්සේ දැන් අපි ඉවර කරලා ආවෙන් පස්සේ ඊට පස්සේ දැන් ඒ වෙලාවේ සියුම් වෙලානේ එතකොට අර කන්සන්ට්‍රේෂන් එක ටික පොඩ්ඩක් වැඩිනේ. එතකොට කොහොමද අපි මොකද බලන්නේ? බලන්න කියන්නේ ඒ වෙලාව. නෑ මම කිව්වේ මේ සංඛාර කියන වචනේ මනසේ අපි සංස්කාර ගොඩනගන්නේ කොහොමද කියන එක හඳුනා ගන්න උත්සාහ කරනවා. සමහර කෙනෙකුට ඒක තේරිලත් ඇති. මම කියන්නේ පොදුවේ කියන හින්දා හරි. සමහර කෙනෙකුට සංස්කාරයක් වෙන්නේ කොහොමද සංස්කාර කියන වචනේ තේරුම හරි. එතකොට එහෙම නොවන කෙනෙකුට ඒ අවස්ථාවක ඒක හිතලා බලන්න කියලා මම කිව්වේ. එතකොට අර පැහැදිලි කියන්නේ මොකද්ද කියන එක තේරෙන්නේ. විශේෂ මට සමහරකට හිතෙනවා දැන් දවස් 30 යනකොට එන්නේ ඒවා වැඩි වෙනවා කියලා. සංස්කාර කියන්නේ. නෑ ඒක ඉතින් ස්වභාවයනේ. මේ ජීවත් වෙනකොට මේ ලෝකේ තියෙන දේවල් එක්ක අපි ඉන්න එපා. ඒක මිදෙන්න බෑනේ. එතකොට ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ. ඒක කරගන්න ඕනේ. Tamange හිත ගැටලුවකට හසු වෙන තැනදී අපි පරිස්සම් වෙන්න ඕනේ, සියුම් වෙන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. එතකොට මේ මොකද වෙන්නේ කියන එක. එතකොට මෙතට දාන්න. ඒකයි වෙන්න ඕනේ. මොකද්ද? perception. මොකද සත්‍ය අපු ප්‍රශ්නේ ඒක අහුන්නේ නැහැ. සංඥා කියන්නේ. සංඥා. perceive කියන්නේ නේද? ඒක නේ මතක ඇටිද? perception perception කියන එක තමයි එතනට අදාළ වෙන වචනේ. ඒක මම කියන්නේ මේ වචනේ හරියටම හරි කියලා. නමුත් මේ පොත්වල භාවිතා වෙන්නේ ඒ වචනේ තමයි. ඔව්. නෑ දැන් ඕනෑම සූත්‍රයක perception මේ සංඥා කියන එකට දීලා තියෙන ඉංග්‍රීසි වචනේ තමයි perception කියන්නේ. ඔව්. ඒක perceive කරනවා කියන එකනේ. ගිරිමානන්ද සූත්‍රයේද? ඔව් මේ අපි කතා කරන්නේ ගිරිමානන්ද සූත්‍රය. ඒකේ මේ ට්‍රාන්ස්ලේට් මේක තියෙනවා ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක මේ ඉන්සයිට් සූත්‍ර ඉන්සයිට් එකේ. අපේ මහත්තයා. ඒ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක තියෙනවා. ඔව් බෝධිහාමුදුරන්ගේ තානසරහරන්ගේ දෙන්නගේම ට්‍රාන්ස්ලේෂන්ස් තියෙනවා.